එමන ළමයි ධාරා විද්‍යුතයේ දෙවෙනි දවසේ අවසාන කොටස තුන්වෙනි කොටසත් එක්කයි මෙතනදී ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ ඕම් නියමය කියන ප්‍රතිඵලය. මේක ළමයි ලියන්න අවශ්‍ය නැහැ. ළමයින්ට අද දවසට අදාළව දීලා තියෙන නිබන්ධනයේ මේ පිළිබඳ විස්තරාත්මක සටහනක් තියෙනවා. මොකද මේ ඕම් නියමය කියලා කියන්නේ? ඕම් කියන විද්‍යාඥයා එයා හොයලා බැලුවා සන්නායකයක දෙකලවරට යොදන විභව අන්තරය සහ ඒ විභව අන්තරය යටතේ මෙයා විසින් ඇදගන්න කරන්ට් එක අතර කිසියම් සම්බන්ධයක් තියනවද කියලා. කෙනෙක්ගේ දෙකලවරට දාන විභව අන්තරයයි ඒ විභව අන්තරය යටතේ කෙනා ඇදගන්න කරන්ට් එකයි. මෙන්න මේ රාශීන් දෙක අතර සම්බන්ධයක් තියනවාද කියන එක පිළිබඳව තමයි ඕම් කියන විද්‍යාඥයා හොයලා බැලුවේ. ඒතර එයා ඇත්තටම අනාවරණය කරගත්ත ඔව් සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒ සම්බන්ධය හැමෝම පෙන්වන්නේ නැහැ. එයා හොයාගත්ත මේ සම්බන්ධය පෙන්වන්නේ ඇතම් ද්‍රව්‍ය විතරයි. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ සම්බන්ධය පෙන්වන ඇතම් ද්‍රව්‍ය හැමතිස්සෙම ওই සම්බන්ධය පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ මේ සම්බන්ධය පෙන්වන්නේ ඇතම් අවස්ථාවලදී විතරයි. ඇතම් අවස්ථාවලදී විතරයි. ඉතලමයි පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ ඕම් නියමයෙන් ප්‍රකාශ වෙන කාරණය ඇතම් ද්‍රව්‍ය ඇතැම් අවස්ථාවලදී පෙන්눔 කරන ලක්ෂණයක් පමණයි. ඒ කියන්නේ මේක අර පුළුල් සාධාරණ ප්‍රතිඵලයක් නෙමෙයි. මේක හැමෝම පෙන්වන්නෙත් නැහැ. පෙන්නන අය හැමතිස්සෙම පෙන්වන්නෙත් නැහැ. ඇතැම් අවස්ථාවලදී විතරයි. එතන මොකද්ද මෙයා හොයාගත්ත ප්‍රතිඵලය? එයා හොයාගත්ත සමහර ද්‍රව්‍යවල උෂ්ණත්වය වගේ භෞතික තත්ත්ව නියතව තියෙද්දී මොනවාද උෂ්ණත්වය වගේ භෞතික තත්ත්ව කියන්නේ? මෙයාගේ දිග මෙයාගේ හරස්කඩ වර්ගඵලය මෙන්න මේ වගේ ලක්ෂණ. ඒතර උෂ්ණත්වය ආදී භෞතික තත්ත්ව නියතව තියෙනකොට ඇතැම් ද්‍රව්‍යයන්ගේ ඒ දෙකලවරට යොදන විභවාන්තරය සහ ඒ විභවාන්තරයට තියා ඇද ගන්න කරන්ට් එක හරියටම අනුලෝමව සමානුපාතික වෙනවා. ළමයි දන්නවා දැන් මේ සමානුපාතිකවලත් තියෙනවනේ එකට එක සමානුපාතික සහ එකට එක නොවන සමානුපාතික. එකට එක සමානුපාතිකයි කියන්නේ සමානුපාතිකත්වයේ නියතය මේ විචල්‍යයන්ගේ අගය මත වෙනස් වෙන්නේ නැහැ. සමානුපාතිකත්වයේ නියතය විචල්‍යයන්ගේ අගය මත වෙනස් වෙන්නේ නැත්නම් අපි කියනවා ඒ රාශීන් අතර තියෙන එකට එක සමානුපාතිකත්වයක් 1 to 1 කියලානේ. එතකොට දැන් සමානුපාතිකත්වයේ නියතය ඒ විචල්‍යයන්ගේ අගයන් මත වෙනස් වෙනවා නම් ඔන්න අපි කියනවා ඒගොල්ලෝ අතර තියෙන එකට එක නොවන සමානුපාතිකත්වයක්. ඒතර ඕම් කියන විද්‍යාඥයා අනාවරණය කරගත්තේ ඇතැම් ද්‍රව්‍ය තියෙනවා උෂ්ණත්වයේ වගේ භෞතික තත්ත්ව නියතව තියෙද්දී ඒගොල්ලන්ගේ අර දෙකලවරට යොදන විභවාන්තරය සහ ධාරාව අතර තියෙන සමානුපාතිකත්වය එකට එක එහෙම නැත්නම් හරියටම සමානුපාතික වෙනවා අනුලෝමව සමානුපාතික වෙනවා. ඉතින් මේ ප්‍රතිඵලයට තමයි අපි ඕම් නියමය කියලා කියන්නේ. එතකොට මේ සමානුපාතිකත්වය කිසියම් නියතයක් පාවිච්චි කරලා අපිට සමීකරණයක් බවට පත් කරන්න පුළුවන් නේ. ඒතර v = ki. එතකොට මේ ඕම් නියමය මගින් ලැබෙන ප්‍රතිඵලය සංකේතාත්මකව ඉදිරිපත් කරද්දී ඒ ලැබිලා තියෙන සමීකරණය ළමයිට පේනවා ඇති මේ වෙනකොට අපි දන්න v = ir කියන සමීකරණයත් එක්ක සංසන්දනාත්මකයිනේ. ඒතර මේ සමීකරණ දෙක සංසන්දනය කරන කෙනෙකුට පැහැදිලිවම පේනවා මෙන්න මෙතන මේ සමානුපාතිකත්වයේ නියතය හැටියට සැලකෙන්නේ එහෙමනම් ප්‍රතිරෝධයනේ. සමානුපාතිකත්වයේ නියතය හැටියට සැලකෙන්නේ ප්‍රතිරෝධය. එතකොට දැන් ළමයිට මතක නම් මම මේ v = ir සමීකරණය පිළිබඳව සාකච්ඡා කරනකොටත් කිව්වා ගොඩක් අයගේ වැරදි අදහසක් තියෙනවා මේ v = ir කියලා කියන්නේ ඕම් නියමය කියලා. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පැහැදිලිවම v = ir කියන්නේ ඕම් නියමයට අනන්‍ය වෙච්ච සමීකරණයක් නෙමෙයි. v = ir කියන්නේ ප්‍රතිරෝධය අර්ථ දැක්වීම සමීකරණය. එතකොට මේක ඕම් නියමයට අනුකූලව හැසිරෙන කෙනෙකුට උනත් ඕම් නියමයට අනුකූලව නොහැසිරෙන කෙනෙකුට උනත් කිසියම් අවස්ථාවකදී යාගේ ප්‍රතිරෝධය සොයා ගැනීම සඳහා v = ir කියන සම්බන්ධය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ළමයි තේරුම් ගන්න ඕනේ ඕම් නියමයෙන් කියන්නේ අර සමහර ද්‍රව්‍යයන්ගේ සමහර අවස්ථාවලදී මෙන්න මේ නියතය වෙනස් වෙන්නේ නැහැ කියන එක. මේ රාශීන් දෙක අතර තියෙන්නේ
හරියටම අනුලෝම සමානුපාතික සම්බන්ධයක්. 1 to 1 එකට එක සම්බන්ධයක් තියෙන සමානුපාතිකත්වයක් තියෙන. ඒතර ඒකට එක සමානුපාතිකත්වයක් තියෙනවා කියන එක අදහස තමයි මෙයා වෙනස් වෙන්නේ නැහැ. විචල්යන්ගේ අගය වෙනස් කළාට මෙයා වෙනස් වෙන්නේ නැහැ. ඒතර මෙයා තමයි එහෙමනම් ප්‍රතිරෝධයනේ. අර ප්‍රතිරෝධයේ අර්ථ දැක්වීම සමීකරණයත් එක්ක මේක සංසන්දනය කරද්දී මෙයා තමයි ප්‍රතිරෝධය. ඒතර ඕම් නියමයෙන් කියවෙන්නේ සමහර ද්‍රව්‍යයන්ගේ සමහර අවස්ථාවලදී ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ කියන කාරණේ. ඉතින් ළමයි දන්නවා මේ ප්‍රතිරෝධය කියන එක මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවානේ උෂ්ණත්වයේ මත රඳා පවතිනවා, ද්‍රව්‍ය වර්ගයේ මත රඳා පවතිනවා, දිග මත හරස්කර මත රඳා පවතිනවානේ. ඒතර ඕම් නියමෙන් කියන්නේ සමහර ද්‍රව්‍ය තියෙනවා ඒගොල්ලන්ගේ අර උෂ්ණත්වය, ඒ වගේම ද්‍රව්‍ය වර්ගය, ඒ වගේම දිග හරස්කඩ ඒ සාධක අපි නියතව තියාගත්තොත් එහෙමනම් මේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න මේ ඕම් නියමය කියන ප්‍රතිඵලය සහ V = IR කියන සමීකරණය අතර ඍජු සම්බන්ධයක් නැහැ. ඕම් නියමය කියලා කියන්නේ ඇතැම් ද්‍රව්‍ය ඇතැම් අවස්ථාවලදී පෙන්눔 කරන ලක්ෂණයක් පිළිබඳව නිකම් ප්‍රකාශයක්. ඒතර ඕම් නියමය කියන්නේ සමීකරණයක් නෙමෙයි. ඒක ඇතැම් ද්‍රව්‍ය ඇතැම් අවස්ථාවලදී පෙන්눔 කරන ලක්ෂණයක් පිළිබඳ ප්‍රකාශයක්. V = IR කියලා කියන්නේ ප්‍රතිරෝධයේ අර්ථ දැක්වීමේ සමීකරණය. ඒ ඔය දෙක ළමයි පටලවා නොගත යුතුයි. අනිතක දැන් ඕම් නියමයේ පිළිපදින කෙනෙක්ගේ මෙයා නියත වුණහම මෙන්න මේ රාශීන් දෙක අතර අපි ප්‍රස්ථාරයකට ගියොත් සාමාන්‍ය ළමයි දන්නවා අපි විභවාන්තරය සහ ධාරාව කියන රාශි දෙකෙන් ස්වායත්ත විචල්‍ය හැටියට සලකන්නේ විභවාන්තරය. මොකද අපිට කෙනෙක්ගේ දෙකලවරට දාන විභවාන්තරය අපේ අභිමතයේ පරිදි වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මෙයා තමයි ස්වායත්ත විචල්‍ය, මෙයා තමයි පරායත්ත විචල්‍ය. ඒතර මෙතනින් මම පරායත්ත විචල්‍ය උක්ත කළොත් ත්‍රායි සමානයි 1 k මම k වෙනුවට r ම පාවිච්චි කරන්නම්. 1 r වාරයක් v යනුව මෙන්න මේ රාශීන් දෙක අතර ප්‍රස්ථාරයකට ගියොත් ඒක ඔයගලන්ට පේනවා ඇති y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. හැබැයි ළමයි තේරුම් ගන්න දැන් මේ m කියන අගය නියෝජනය කරන්නේ 1 r නේ. ඒතර ඕම් නියමයේ පිළිපදින අයගේ මේ r කියන අගය නියතයක් නේ. ඕම් නියමයේ පිළිපදින අයගේ ඒක පිළිපදින අවස්ථාවලදී මේ කැල නියතයක්. ඒ කියන්නේ අනුක්‍රමණයේ නියතයක්. ඉතින් අනුක්‍රමණයේ නියතයක් වුණාම v සහ i අතර ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් බවට පත් වෙනවා. v සහ i අතර ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ඕම් නියමයට අනුකූලව හැසිරෙන අයට අපි කියනවා ඕමික සන්නායක, එහෙම නැත්නම් රේඛීය සන්නායක කියලා. මේ අර රේඛීය ගුණය නිසා රේඛීය සන්නායක කියලාත් කියනවා. ඒතර තේරුම් ගන්න හැම කෙනෙක්ම ඕම් නියමයට අනුව හැසිරෙන්නේ නැහැ. හැම කෙනෙක්ම ඕමික සන්නායකයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් ඕමික සන්නායකයක් විදියට හැසිරෙන්න පුළුවන් කෙනෙක් ගත්තත් දැන් ළමයි සාමාන්‍යයෙන් සියලුම සන්නායක නැත්නම් ලෝහ ඕමික සන්නායක ගණයට වැටෙනවා. හැබැයි තේරුම් ගන්න ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලෝහයක් හැමතිස්සෙම ඕම් නියමයට අනුකූලව හැසිරෙනවා කියලා. දැන් ලෝහ කියන්නේ සාමාන්‍යයෙන් ඕමික සන්නායක. ඒතර ඕම් නියමයේ පිළිපදින්න ඕගොල්ලෝ දන්නවනේ මේ කොන්දේසි වගේකුත් තියෙනවනේ. ඇතැම් අවස්ථාවලදී විතරනේ ඒක පිළිපදින්නේ අය. උෂ්ණත්වයේ වගේ භෞතික තත්ත්ව නියතව තියෙනවානේ. දැන් හොඳම උදාහරණයක් තමයි හිතන්න සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව. සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව ගැන හිතන්න. දැන් එතකොට අපි මේ බල්බයේ දෙකලවරට දෙන විභවාන්තරයයි මේකෙන් යන කරන්ට් එකයි අතර ප්‍රස්ථාරයකට ගියාය කියලා හිතන්න. ඒ වගේ ප්‍රස්ථාරයකට ගියොත් එහෙම මේ ප්‍රස්ථාරය සාමාන්‍යයෙන් මේ වගේ එකක් එන්නේ. ප්‍රස්ථාරය මේ වගේ එකක් එන්නේ. බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ? විභවාන්තරය වැඩි කරනවා. විභවාන්තරය වැඩි කරන්න දැන් ඕම් නියමයේ පිළිපදින කෙනෙක් නම් විභවාන්තරය වැඩි කරනකොට කරන්ට් එක වැඩි වෙනවා. හැබැයි අර රේඛීය ගුණය රැකගෙන තමයි මේ ලක්ෂණය නැත්නම් හැසිරීමේ ගොල්ලෝ පෙන්වන්නේ. මෙතනදී විභවාන්තරය වැඩි කරනකොට කරන්ට් එක වැඩි වෙලා තියෙනවා. හැබැයි රේඛීය ගුණය නෑනේ. ඒතර ඇයි මේ රේඛීය ගුණය නැත්තේ? හිතන්න දැන් මේ සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව කියන්නේ අපි දන්නවා ලෝහ සන්නායකයක් නේ. ඒතර සන්නායක සාමාන්‍යයෙන් ඕම් නියමයේ පිළිපදිනවා. ඒත් මේ වෙලාවේ මොකද වෙන්නේ? අපි හොඳටම දන්නවා මේකේ කරන්ට් එක යනකොට මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙනවානේ. මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒතර මෙයාගේ උෂ්ණත්වය මොහොතින් මොහොත වෙනස් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙන්න ළමයි දන්නවා සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවනේ. සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙන්න බලන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට මොකද වෙන්නේ කියලානේ.
ප්‍රතිරෝධය වැඩි වෙන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වෙනවා. ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වීම තමයි ළමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒතර තේරුම් ගන්න උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට ප්‍රස්ථාරය V අක්ෂය දෙසට නැඹුරු වෙලා තියෙන්නේ. ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය එන්න අඩු වෙලා තියෙන්නේ. දැන් ඒතර මේ ප්‍රස්ථාරය අපි ඇඳලා තියෙන්නේ ලෝහයක් සඳහා. ලෝහ කියන්නේ සාමාන්‍යයෙන් ඕමික සන්නායක. හැබැයි මේ වෙලාවේදී එයා ඕම් නියමය පිළිපැදලා නැහැ. මොකක්ද හේතුව? අර ඕම් නියමය පිළිපදින්න සම්පූර්ණ විය යුතු එක්තරා තත්වයක් මේ වෙලාවේ මෙයාට ඒ තත්වය රැක ගන්න බැරි වෙලා තියෙන නිසා. උෂ්ණත්වයේ නියත නොවන නිසා. ඒ නිසා මේ ඕම් නියමෙන් කියවෙන ප්‍රතිඵලය නිවැරදිව තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඕම් නියමය හැම කෙනෙක්ම පෙන්වන්නෙත් නැහැ. පෙන්නන අය පවා ඒක හැමතිස්සෙම පෙන්වන්නෙත් නැහැ කියන එක ඔයගොල්ලෝ තේරුම් ගත යුතුයි. ඊළඟට දැන් ඕම් නියමය පිළිපදින්නේ නැති මේ වගේ අවස්ථාවකදී වුණත් ළමයි තේරුම් ගන්න ඕනි V සමානයි IR සමීකරණේ වළංගුයි. දැන් මේ ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයකදී මේ වගේ ලක්ෂයකදී මා අනුක්‍රමණය ගත්තා කියලා. ඔය දන්න අනුක්‍රමණය කියන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නේ. මෙතන ඩෙල්ටා y කියන්නේ ඩෙල්ටා i. ඩෙල්ටා x කියන්නේ ඩෙල්ටා v. මේ i බෙදීම v කියලා කියන්නේ 1/8r. v සමානයි ir අනුව v සමානයි ir කියන්නේ ප්‍රතිරෝධය පිළිබඳ සමීකරණයක් නේ. ඒක ඕම් නියමයේ සමීකරණය නෙමෙයිනේ. එතකොට දැන් මේ ඕම් නියමයේ පිළි නොපදින අවස්ථාවකදීත් මම v සමානයි ir සමීකරණයෙන් බැලුවොත් ඒක මට දාන්න පුළුවන්. එතකොට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් පෙන්වන්නේ 1/8r. 1/8r. එතකොට තේරුම් ගන්න ඕම් නියමය පිළිපදින් නැති කෙනෙකුට වුණත් කිසියම් මොහොතකදී එයාගේ ප්‍රතිරෝධය අගේ සොයා ගැනීම සඳහා අපිට v සමානයි ir පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. v සමානයි ir සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් සමහර ද්‍රව්‍ය තියෙනවා. දැන් මේ අපි සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව සඳහානේ ප්‍රස්ථාරය කතා කළේ. සමහර ද්‍රව්‍ය තියෙනවා කොහොමත් ඕම් නියමයට අනුකූලව හැසිරෙන්නේ නැහැ. දැන් ඕගලන්ගේ විෂය නිර්දේශය තුල ඕගලන්ට මුණ ගැහෙන මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණය තමයි අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී කතා කරන සන්ධි දියෝඩය. සන්ධි දියෝඩයක ඩයෝඩ් එකක වෝල්ටේජ් එකයි කරන්ට් එකයි අතර ප්‍රස්ථාරය සාමාන්‍යයෙන් මේ වගේ ඉන්නේ. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා මේක මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් නෙමෙයි. v සහ i අතර විචලනය රේඛීය ගුණයක් නිරූපණය කරන්නේ නැහැ. ඒක නිසා ඒ සන්ධි දියෝඩය කියන උපක්‍රමය එයා ඕම් නියමයේ පිළිපදින කෙනෙක් නෙමෙයි. හැබැයි තේරුම් ගන්න අපිට ඕනනම් ඒ සන්ධි දියෝඩයේ කිසියම් මොහොතකදී කිසියම් විභවාන්තරයක් යටතේ කිසියම් කරන්ට් එකක් යන මොහොතකදී ඒ මොහොතේ එයාගේ තියෙන ප්‍රතිරෝධය ලබා ගැනීම සඳහා අපිට v සමානයි ir සමීකරණය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ මොහොතේ තියෙන ප්‍රතිරෝධය ලබා ගැනීම සඳහා මේක වෙන්නේ අර මොහොතින් මොහොත ප්‍රතිරෝධය වෙනස් වෙලා තියෙන්නේ. කිසියම් මොහොතක තියෙන ප්‍රතිරෝධය ලබා ගැනීම සඳහා v සමානයි ir සමීකරණය පාවිච්චි කිරීමේ වැරද්දක් නැහැ. ඉතින් මේ විදිහට අර ඕම් නියමයෙන් කියවෙන ප්‍රතිඵලය ගැන පැහැදිලි වැටහීමක් ළමයින්ට තියෙනවා. මේක අමාරු ප්‍රතිඵලයක් නෙමෙයි. නමුත් අර ගොඩක් අය ඕම් නියමයේ කියපු ගමන් v සමානයි ir නේද කියලා මතක් කරගැනීමේ තමයි එතන වැරද්ද තියෙන්නේ. ඒතර ඕම් නියමය කියන්නේ සමීකරණයක් නෙමෙයි. ඕම් නියමය කියන්නේ ඇතැම් ද්‍රව්‍ය ඇතැම් අවස්ථාවලදී පෙන්වුම් කරන ලක්ෂණයක් පිළිබඳ ප්‍රකාශයක් පමණයි කියන එක තේරුම් ගන්න. අපි ඊළඟ මාතෘකාව ඔයගොල්ලෝ සටහන් පොත්වල ලියන්න. ලියන ඊළඟ මාතෘකාව උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ විචලනය. අපි ප්‍රතිරෝධකතාවය කියලාම ලියමු. ඉස්සෙල්ලා ප්‍රතිරෝධකතාවය කියලා ලියන්න. උෂ්ණත්වය සමග ප්‍රතිරෝධකතාවයේ විචලනය. උෂ්ණත්වය සමග ප්‍රතිරෝධකතාවයේ විචලනය. මීට කලිනුත් ළමයින්ට මතක නම් අපි ප්‍රතිරෝධය රඳා පවතින සාධක ගැන කතා කරද්දී දිග හරස්කඩ උෂ්ණත්වය ද්‍රව්‍ය වර්ගයේ මේ කරුණු සඳහන් කළානේ. ඊළඟට දැන් මේ දෙන්න නියත අවස්ථාවකදී R සමානුපාතිකයි L බෙදීමේ කියන ප්‍රතිඵලය අපි ගත්තනේ. ඊළඟට R සමානයි සමානුපාතිකත්වයේ නියතයේ හැටියට අපි ප්‍රතිරෝධකතාව පාවිච්චි කළේ. R සමානයි ρ L බෙදීමේ කියන සමීකරණය. එතකොට මේ සමානුපාතිකත්වයේ නියතය හසුරවන්නේ
ද්‍රව්‍ය වර්ගය සහ උෂ්ණත්වය මගින් කියන කාරණය මීට කලිනුත් අපි කතා කළා. සමානුපාතිකත්වයේ නියතය හසුරවන්නේ ද්‍රව්‍ය වර්ගය සහ උෂ්ණත්වය මගින්. එතකොට දැන් සමානුපාතිකත්වයේ නියතය කියන්නේ අපි දන්නවා ප්‍රතිරෝධකතාව. එතකොට ප්‍රතිරෝධකතාව උෂ්ණත්වයේ මත විචලනය වෙන වෙනස් වන කෙනෙක් කියන වැටහීම මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙනවා. දැන් ළමයි මෙතන අපි කතා කරන්න හදන්නේ කොහොමද උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාවය ඇත්තටම විචලනය වෙන්නේ? මොකක්ද ඒකේ පැටර්න් එක, රටාව මොකක්ද? ඒ පිළිබඳව තමයි මේ කතා කරන්න හදන්නේ. රයිට්. කල්පනාවෙන් අහගන්න. මේ බලන්න. අපි හිතමු තීටා නෝට් කියන උෂ්ණත්වයකදී කිසියම් ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව රෝ නෝට් කියලා. ඊළඟට තීටා කියන උෂ්ණත්වයේදී යාගේ ප්‍රතිරෝධකතාව රෝ තීටා කියලා ගමු. මේ සංකේත පැහැදිලිව තේරුම් ගන්න. තීටා නෝට් කියන උෂ්ණත්වයකදී මේ තීටා නෝට් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. තීටා නෝට් කියන්නේ සෙල්සියස් අංශක බිඳුව වෙන්න පුළුවන්, 20 වෙන්න පුළුවන්, 25 වෙන්න පුළුවන් ඕන එකක්. එතකොට තීටා නෝට් කියන උෂ්ණත්වයකදී ප්‍රතිරෝධකතාව රෝ නෝට් කියලා හිතන්න. තීටා කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධකතාව රෝ තීටා කියලා හිතන්න. එතකොට මේ ප්‍රතිරෝධකතාව රෝ තීටා කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධකතාව රෝ තීටා අර තීටා නෝට් කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධකතාව වෙච්ච රෝ නෝට් එක මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තියනවාය කියන එක විද්‍යාඥයෝ අනාවරණය කරගෙන තියෙනවා. මේ විදිහට රෝ තීටා සමානයි රෝ නෝට් වාරයක් 1 ධන ඇල්ෆා තීටා ඍණ තීටා නෝට්. මේ විදිහට තමයි මේ රාශීන් අතර සම්බන්ධතාවය පවතින්නේ කියන එක විද්‍යාඥයෝ තහවුරු කරගෙන තියෙනවා. එතකොට දැන් මේ ලියලා තියෙන සමීකරණේ අපි පාවිච්චි කරලා තියෙනවනේ මෙන්න මෙතන ඇල්ෆා කියලා පදයක්. ළමයි මෙයාට අපි කියන්නේ ඒ සලකලා බලන ද්‍රව්‍ය වර්ගය. දැන් ප්‍රතිරෝධකතාව කියන එක ඔයගොල්ලෝ දන්නවනේ ද්‍රව්‍ය වර්ගයත් එක්කත් බද්ධ වෙලා තියෙනවනේ. ඒතර මෙයාව අපි හඳුන්වනවා සලකලා බලන ද්‍රව්‍ය වර්ගයේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. අලුත් නමක් ඕගලන්ට ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. මේ ඇල්ෆා කියන සංකේතය මෙතනදී අපි පාවිච්චි කරන්නේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය කියන කෙනා සඳහා. ඕක පටල ගන්න එපා. අපි තාප භෞතිකයේදී කතා කරනවනේ රේඛීය ප්‍රසාරණතාව. ඒ රේඛීය ප්‍රසාරණතාවයේදීත් අපි යොදාගන්නේ ඇල්ෆා කියන සංකේතෙන්නේ. ඒතර ඒක වෙන අදහසක්. මෙතනදී අපි ඇල්ෆා කියන සංකේතය පාවිච්චි කරන්නේ වෙන කෙනෙක්ට. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයේ සඳහා මේ දෙක පටල ගන්න එපා. රේඛීය ප්‍රසාරණතාව නෙමෙයි. බලන්න මේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය කියන කෙනාගේ ඒකක මොනවාද කියලා. ළමයි දන්නා එකට ඒකක නැති නිසා එකට එකතු කරපු මේ සම්පූර්ණ පදයටත් ඒකක නැහැ. ඒතර මේ සම්පූර්ණ පදයට ඒකක නැති වෙන්න නම් මෙයාට ලැබෙන්නේ මෙන්න මෙතන උෂ්ණත්ව වෙනස අපි දාලා තියෙන ඒකකයේ පරස්පරයනේ. දැන් උෂ්ණත්ව වෙනස අපි සෙල්සියස් අංශක වලින් දැම්මොත් මෙතන තියෙන 1යට සෙල්සියස් අංශක. එතකොටනේ ඒකකේ කැපෙන්නේ. එතකොට 1යට සෙල්සියස් අංශක කියන්නේ සෙල්සියස් අංශකයට කියන එක. එතකොට ඇල්ෆාගේ ඒකකයේ වෙන්නේ සෙල්සියස් අංශකයට. එහෙම නැත්නම් උෂ්ණත්ව වෙනස ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට සෙල්සියස් වලින් දැම්මත් කෙල්වින් වලින් දැම්මත් ඒ වෙනස එකම ප්‍රමාණය එන්නේ. ඒක නිසා මේක කෙනෙක් කෙල්වින් වලින් දැම්මොත් එහෙම එන මෙයාගේ ඒකකය කෙල්විනයට. එතකොට ඇල්ෆාගේ ඒකක එක්ක සෙල්සියස් අංශකයට එක්ක කෙල්විනයට. ඒ වගේම කෙනෙක්ට ඕන නම් මේ උෂ්ණත්ව වෙනස ෆැරන්හයිට් අංශක වලින් දාන්න පුළුවන්. එහෙම කෙනෙක් ෆැරන්හයිට් අංශක වලින් උෂ්ණත්ව වෙනස දැම්මොත් ඇල්ෆා සඳහා අපිට ඒකකයක් ලබා දෙන්න පුළුවන් ෆැරන්හයිට් අංශකයට කියලා. හැබැයි සාමාන්‍යයෙන් අපි ওই වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස ෆැරන්හයිට් වලින් දාලා මෙයාගේ අගේ ෆැරන්හයිට් අංශකයට කියන ඒකකයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. ළමයි තේරුම් ගන්න මේකේ විද්‍යාත්මක වැරද්දක් නිසා නෙමෙයි මේකේ හරි. මෙහෙම කරන්න පුළුවන්. මේක මම ඔය සාමාන්‍යයෙන් තාපය කොටසේදී ඇල්ෆා පිළිබඳව රේඛීය ප්‍රසාරණතාව ගැන කතා කරනකොටත් කියන සංසිද්ධිය. එතකොට ඇයි අපි සාමාන්‍යයෙන් මෙහෙම පාවිච්චි නොකරන්නේ? ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අර සෙල්සියස් අංශක වලින් උෂ්ණත්ව වෙනස දැම්මත් දැන් සෙල්සියස් අංශක 20ක උෂ්ණත්ව වෙනසක්. උෂ්ණත්වයක් නෙමෙයි උෂ්ණත්ව වෙනසක්. ඒතකොට සෙල්සියස් අංශක 20ක උෂ්ණත්ව වෙනසක් කිව්වත් කෙල්වින් 20ක උෂ්ණත්ව වෙනසක් කිව්වත් දෙකම එකයි. එතකොට මේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් වලින් දැම්මත් කෙල්වින් වලින් දැම්මත් එතකොට ලැබෙන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ එකම අගයක්. ඒ නිසා ඇල්ෆාගේ වටිනාකම එකම අගයක්. උෂ්ණත්ව වෙනස සෙල්සියස් වලින් හෝ කෙල්වින් වලින් පාවිච්චි කරනකොට ඇල්ෆාට හිමිවන වටිනාකම එකම අගයක්. දැන් හිතන්නකෝ ඇල්ෆාගේ අගය අපි හිතමු 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔන්න ලියනවා සෙල්සියස් අංශකයට. ඇල්ෆාගේ අගය.
එතකොට මේකම තමයි ළමයි තේරුම් ගන්න ඕනි කෙල්විනේට තියෙන්නේ. දැන් සමහර ළමයි හිතනවා සෙල්සියස් කෙල්වින් කළානේ. එතකොට අර 273 කතාවත් එක්ක මේක වෙනස් වෙනවද? නෑ. මේව තේරුම් ගන්න මේ හරිම සරල කරුණු. මෙතන තියෙන උෂ්ණත්ව වෙනස. එතකොට වෙනස සෙල්සියස් වලින් දැම්මත් කෙල්වින් වලින් දැම්මත් වටිනාකම එකමයි. එතකොට එකම වටිනාකමක් නම් ඒ අවස්ථා දෙකේදී මෙන්නේ. එතකොට මේ ඇල්ෆාට හිමි වෙන වටිනාකමත් එකම අගයක්. එතකොට කවුරු හරි ඇල්ෆාගේ අගය සෙල්සියස් අංශකයට මෙච්චරයි කියලා කිව්වොත් කෙල්විනයටත් ඒ අගයම තමයි. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් සෙල්සියස් අංශක වලින් සහ කෙල්වින් වලින් දාන උෂ්ණත්ව වෙනස එකම වුණාට ඒකම ෆැරන්හයිට් වලින් ගත්තොත් දැන් අපි තුමු 20යි කියලා වෙනස. එතකොට සෙල්සියස් වලිනුයි කෙල්වින් වලිනුයි ඒ අගයන් දෙක සමාන වුණාට ෆැරන්හයිට් වලදී අගය වෙනස් වෙනවා. ඉතින් ෆැරන්හයිට් වලදී මෙතෙන්ට දාන අගය වෙනස් වුණාම වෙන්නේ ඇල්ෆාගේ වටිනාකම වෙනස් වෙනවනේ. ඇල්ෆාගේ වටිනාකම වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් මෙයාගේ ඒකකයේ හැටියට ෆැරන්හයිට් අංශකයට කියන එක පාවිච්චි නොකරන්නේ. මොකද මේ දෙන්නගෙන් අපි මෙයාගේ ඒකකය හදාගත්තාම එයාගේ වටිනාකම අවස්ථා දෙකේදීම එකම අගයක්. තේරුම් ගන්න සෙල්සියස් අංශකයට කිව්වත් කෙල්විනයට කිව්වත් ඒ වටිනාකම එකම අගයක් ගන්න. ඒක නිසා මෙතනින් එහාට අපි මේ ඇල්ෆාගේ ඒකකයේ හැටියට පාවිච්චි කරන්නේ සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට. එතකොට මෙයාට කිව්වේ කවුද? මේ ඇල්ෆා කියන කෙනාව හැඳින්වුවේ කොහොමද? ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. කොහොම වුණත් ළමයි තේරුම් ගන්න ඕනේ දැන් ඕගොල්ලන්ගේ උසස් පෙළ විෂය නිර්දේශය තුල ඇතරම මේ සමීකරණය එහෙම සම්මත සමීකරණයක් විදිහට හඳුන්වලා දීලා නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ මේ ප්‍රතිරෝධකතාවය උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම පිළිබඳ සමීකරණය නෙමෙයි ප්‍රතිරෝධය උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම පිළිබඳ සමීකරණය. පොඩක් අපි එතෙන්ට එන ආකාරය කතා කරමු. මම සටහන ලියන්න දෙන්න ඉස්සෙල්ලා අහගෙන ඉන්නකෝ. ළමයි දන්නවා R සමානයි rho L බෙදීම A. එතකොට දැන් මෙතන මම උෂ්ණත්ව දෙකක් සලකලා බැලුවනේ ළමයි. තීටා නෝට් කියන උෂ්ණත්වයක් ගැන කතා කළා, තීටා කියන උෂ්ණත්වයක් ගැන කතා කළා. එතකොට ඒ තීටා නෝට් කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය, තීටා නෝට් කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය අපි ගමු R නෝට් කියලා. එතකොට මේ සමීකරණයට ආදේශ කළොත් rho නෝට් L නෝට් A නෝට්. මොකද L නෝට් කිව්වේ? තීටා නෝට් කියන උෂ්ණත්වයේදී සන්නායකයේ දිග. A නෝට් කිව්වේ? තීටා නෝට් කියන උෂ්ණත්වයේදී සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. ඊළඟට අපි තීටා කියන උෂ්ණත්වයට යමු. තීටා කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය R තීටා කියලා ගමු. මේකට ආදේශ කරන්න. rho තීටා L තීටා A තීටා. ඔහොමනේ එහෙනම් ලියවෙන්නේ නේ. එතකොට කවුද L තීටා කිව්වේ? තීටා කියන උෂ්ණත්වයේදී සන්නායකයේ දිග. එතකොට A තීටා කියන්නේ තීටා කියන උෂ්ණත්වයේදී සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. ඔයගොල්ලෝ හොඳටම දන්නවා තීටා නෝට් කියන උෂ්ණත්වයේදී කෙනෙක්ගේ දිගයි තීටා කියන වෙන උෂ්ණත්වයකදී කෙනාගේ දිගයි සමාන වෙන්නේ නැහනේ. මේ දෙක වෙනස්. හරස්කඩත් එහෙමයිනේ. හැබැයි ළමයි අපි ඒ උෂ්ණත්වයත් එක්ක දිගේ සහ හරස්කඩයේ සිද්ධ වන වෙනස් වීම අතහැරලා නොසලකා හැරලා කතා කළොත් සාමාන්‍යයෙන් මහා දැවැන්ත උෂ්ණත්ව වෙනසක් සිද්ධ කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් කුඩා උෂ්ණත්ව වෙනසකදී මේ දිගේ සහ හරස්කඩයේ සිද්ධ වන වෙනස් වීම හරිම පුංචි දේවල්. ඒතකොට ඒවා නොසලකා හැරීමෙන් ඇතිවන දෝෂය නැත්නම් ඒ වැරද්ද ඊටාම කුඩායි. වැරද්දක් නොවෙනවාය කියලා අපි කියන්නේ. නමුත් අර සාපේක්ෂව කුඩා උෂ්ණත්ව වෙනසකදී මේ දිගේ සහ හරස්කඩයේ සිද්ධ වන වෙනස් වීම තේරුම් ගන්න ප්‍රායෝගිකව අතිශය කුඩායි. අතිශය කුඩායි. ඉතින් එහෙමනම් අපි උෂ්ණත්වයත් එක්ක දිගේ සහ හරස්කඩයේ සිද්ධ වන වෙනස් වීම නොසලකා හැරලා මේ ප්‍රතිඵල ගැන කතා කළොත් දැන් බලන්න මේ අර ප්‍රතිරෝධකතාව පිළිබඳ සමීකරණයට අපි ආදේශ කිරීම කීපයක් කරමු මේ rho බිඳුවට මට ආදේශ කරන්න පුළුවන් ළමයි R බිඳුව A බිඳුව බෙදීම L බිඳුව කියලානේ. ඊළඟට rho තීටාට මට ආදේශ කරන්න පුළුවන් R තීටා A තීටා බෙදීම L තීටා කියලා. මම මෙතනින් ලියන්නම් බලන්න. ඒතර rho තීටාට මම ආදේශ කරනවා R තීටා A තීටා බෙදීම L තීටා. සමානයි rho බිඳුවට ආදේශ කරනවා R බිඳුව A බිඳුව L බිඳුව බෙදීම L බිඳුව. වාරයක් 1 ඇල්ෆා තීටා ඍණ තීටා නෝට්. මාර කලින් ප්‍රතිරෝධකතාවයේ සම්බන්ධයෙන් ලියපු සමීකරණයට මේ හදාගත්ත පද ආදේශ කළා. දැන් මොකද්ද පේන්නේ? ඔයාලට පේනවා ඇති අර උෂ්ණත්වයත් එක්ක දිගේ වෙනස් වීම අපි නොසලකා හැරියොත් මේ පදේ කැපිලා යනවා. උෂ්ණත්වයත් එක්ක හරස්කඩයේ සිද්ධ වන වෙනස් වීම අපි නොසලකා හැරියොත් මේ පදේ කැපිලා යනවා. එහෙම කැපිලා ගියොත්
මේ සමීකරණය මොන තත්වයට පත් වෙනවද කියලා බලන්න. මේක පත් වෙනවා r θ සමානයි r naught වාරයක් 1 ධන alpha θ ඍණ θ naught. ළමයිට පේනවා ඇති අර කලින් ඉඳන් හිටපු ඇල්ෆාම තමයි මේ ඉන්නේ. කලින් ඉඳන් හිටපු ඇල්ෆාම තමයි මේ ඉන්නේ. එතකොට කවුද ඇල්ෆා කිව්වේ? ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. හැබැයි ළමයි මෙතන ඉන්නෙත් එයාම තමයි ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. එතකොට මෙයාව මෙතනදී සාමාන්‍යයෙන් අපි හඳුන්වන්න පුරුදු වෙලා තියෙනවා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය කිව්වත් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය කිව්වත් ඒ දෙන සමානද? ඔව්. උසස් පෙළ මට්ටමේදී අපි දෙන්න සමානයි කියලා සලකනවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරන්න මෙතනදී අපි පොඩි නොසලකා හැරීමක් කළා. උෂ්ණත්වයත් එක්ක දිගේ සිද්ධ වෙච්ච වෙනස් වීමයි හරස්කඩේ සිද්ධ වෙච්ච වෙනස් වීමයි අපි අමතක කරලා මේ පද කපලා දැම්මොත් තමයි මේ සමීකරණේ තියෙච්ච ඇල්ෆාම මෙතෙන්ට යන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් එතකොට අපි උෂ්ණත්වයත් එක්ක දිගේ සහ හරස්කඩේ සිද්ධ වෙන වෙනස් වීම පදනම් කරගෙන ඒ වෙනස් වීමුත් සැලකිල්ලට අරගෙන මේ විදිහේ සමීකරණයකට ගියායි කියලා හිතන්න. එහෙම නම් ළමයිට තේරෙනවා ඇති ඇල්ෆාගේ පොඩි හරි වෙනසක් වෙන්න ඕනි. එහෙම ගත්තොත් ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය කියන එකත් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය කියන එකත් අතර සුළු වෙනසක් තියෙනවා. හැබැයි මතක තියාගන්න උසස් පෙළදී අපි මේ වෙනස ගැන හිතන්නේ නැහැ. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය කිව්වත් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය කිව්වත් උසස් පෙළදී අපි ඒවා එකම අදහසක් සහිතව තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔන්න අපි මෙතෙන්ට ආවා. මෙතනින් තව පොඩි සකස් කිරීමක් මම කරනවා. ළමයි මේ θ naught කියන උෂ්ණත්වය ඕනම එකක් වෙන්න පුළුවන් නේ. හිතන්න θ naught කියන උෂ්ණත්වය මම සෙල්සියස් අංශක 0යි කියලා ගත්තා කියලා. ඔන්න කල්පනාවෙන් බලා ගන්න. θ naught කියන උෂ්ණත්වය මම සෙල්සියස් අංශක 0යි කියලා ගත්තා කියලා හිතන්න. දැන් මෙතන මේ r naught කියලා මොකක්ද අපි පාවිච්චි කළේ? θ naught කියන උෂ්ණත්වයේදී ප්‍රතිරෝධයනේ. දැන් මම θ naught කියන එක සෙල්සියස් අංශක 0යි කියලා ගත්තොත් එන කවුද මේ ඉන්නේ? සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. ඔයගලන්ට පේනවද මේ විදිහට මම θ naught කියන එක සෙල්සියස් අංශක 0යි කියලා අරගෙන ඒ තොරතුරු මේ සමීකරණයට ආදේශ කළොත් මේ සමීකරණය r θ සමානයි r naught වාරයක් 1 ධන ඇල්ෆා මෙයා බිඳුව කළා. හැබැයි දැන් කල්පනා කරන්න මම මෙයාව සෙල්සියස් අංශක වලින් තමයි බිඳුව දැම්මේ. මෙතෙන්ට සෙල්සියස් අංශක වලින් බිඳුව දැම්මොත් එහෙනම් මෙතන θ ඉන්නත් ඕනේ අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක වලින්. මෙතන සෙල්සියස් බිඳුව නම් මෙතන සෙල්සියස් වලින් ඉන්නේ නේ. එතකොට මෙයා සෙල්සියස් වලින් මම බිඳුව කළාට පස්සේ ඔන්න මෙතන θ විතරක් ඉතුරු වෙනවා. මෙන්න මේක තමයි උසස් පෙළ විෂය නිර්දේශය තුල තියෙන සම්මත සමීකරණය ඔයගොල්ලෝ කටපාඩම් කරගත යුතු. උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වීම පිළිබඳ මේ සමීකරණය තමයි ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය තියෙන්නේ. හැබැයි ළමයි තේරුම් ගත යුතුයි මේ සමීකරණය පරිහරණය කරනකොට අපිට ඕනි විදිහට සංකේත හසුරවන්න බෑ. කල්පනා කරන්න කවුද මේ r naught කියලා කියන්නේ? අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 0ේදී ප්‍රතිරෝධය. කැමැති ඒව දාන්න බෑ. මොකද θ කියන්නේ? අනිවාර්යයෙන්ම සෙල්සියස් වලින් මනින ලද උෂ්ණත්වේ. ඇයි? මෙතන ළමයි සෙල්සියස් බිඳුව දාපු නිසානේ මෙයාව θ විදිහට මෙතන ඉතුරුනේ මේක බිඳුව කළා. ඒතර මෙයා බිඳුව කලේ මොනින්ද? සෙල්සියස් වලින්. ඔයාලා දන්නවා සෙල්සියස් බිඳුවයි කියන්නේ කෙල්වින් 273යි. එතකොට මම මේක කෙල්වින් වලින් දානව නම් බිඳුව දාන්න බෑනේ. සෙල්සියස් බිඳුව වෙනුවට මට දාන්න බැහැනේ කෙල්වින් බිඳුව. සෙල්සියස් බිඳුව කියන්නේ කෙල්වින් 273යි. එතකොට මම මෙතෙන්ට කෙල්වින් වලින් 273 දැම්මොත් ඔන්න එතකොට මෙයා ඉන්නේ කෙල්වින් වලින්. හැබැයි දැන් මම මෙතෙන්ට බිඳුව දාලා මේ සමීකරණය හැදුවේ. එතකොට මම බිඳුව දැම්මේ මොන ඒකකෙන්ද? සෙල්සියස් වලින්. එහෙනම් මෙතනින් පස්සේ මේ සමීකරණය පරිහරණය කරනකොට ඔයගොල්ලෝ තේරුම් ගත යුතුයි අපිට θව කැමැති ඒකක වලින් දාන්න බෑ. මතක තියාගන්න මේ කතා කරන්නේ ඇල්ෆා ගැන නෙමෙයි. ඇල්ෆාට සෙල්සියස් අංශකයට කියන ඒකකය දැම්මත් කෙල්විනයට කියන ඒකකය දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එයාගේ ඒකකය ගැන අපි කතා කරලා ඉවරයි. දැන් මෙතන සෙල්සියස් බිඳුව කළාට පස්සේ ළමයි තේරුම් ගන්න මෙතන මට ඒකකය හදන්න බෑ. මෙතන අනිවාර්යයෙන්ම සෙල්සියස්. එහෙනම් මේ සමීකරණේ පාවිච්චි කරලා ගණන් හදනකොට කරුණු දෙකක් ඕගොල්ලෝ හොඳට මතක තියාගත යුතුයි. මොනවාද කරුණු දෙක? අනිවාර්යයෙන්ම මෙතෙන්ට දාන්න ඕනේ සෙල්සියස් අංශක 0ේදී ප්‍රතිරෝධය. අනිවාර්යෙන්ම මෙතෙන්ට දාන්න ඕනේ උෂ්ණත්වයේ සෙල්සියස් වලින්. දැන් ඔන්න ගානකදී ඇල්ෆාව දෙනවා අපිට 2.3 වැඩි කිරීම 10⁻³ කෙල්විනයට. කෙල්විනයට ටික හිතන්න ඇල්ෆාව දෙනවා මෙහෙම. දැන් සමහර ළමයි කල්පනා කරනවා මේක කෙල්විනයට දීලා තියෙනවා නම් මේක කෙල්වින් කරන්න ඕනේ. සම්පූර්ණ වැරදි අදහස.
ළමයි මේ සමීකරණය හදනකොට ඒකයි මම මේ නැවත නැවත කියන්නේ. මෙතන අපි බිඳුව කලේ සෙල්සියස් වලින්. එහෙනම් මෙතන තීටා ඉන්නේ සෙල්සියස් වලින්. ඇල්ෆා කියන කෙනා ගානේ දීලා තියෙන්නේ කෙල්විනයට කියලා උනාට ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මම අර කලින් පැහැදිලි කළේ ඇල්ෆා කෙල්විනයට කියලා දුන්නත් එකයි සෙල්සියස් අංශකයට කියලා ගත්තත් එකයි. දැන් එතකොට ගානේ දීලා තියෙනවා නම් ඇල්ෆා 2.3 වැඩි කිරීම 10 කෙල්විනයට කියලා ඒකම තමයි ළමයි සෙල්සියස් අංශකයට. එතකොට ඇල්ෆා 2.3 වැඩි කිරීම 10 සෙල්සියස් අංශකයට. ඒ නිසා මේ ඇල්ෆාගේ අගය ඒගොල්ලෝ දීලා තියෙන්නේ කෙල්විනයටද සෙල්සියස් අංශකයටද කියන එක අනුව මෙයාගේ ඒකකය ගැන කතා කරන්නේ නෑ. මේක සෙල්සියස් අංශක වලින් දුන්නත් එකයි කෙල්වින් වලට අදාළව දුන්නත් එකයි. මෙතෙන්ට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දාන්න ඕනේ සෙල්සියස් වලින් මනින්න ලද උෂ්ණත්වය. ඔන්න ඔය ටික පටල ගන්න එපා. මේ ඊටාම සරල සමීකරණයක්. මේ සමීකරණයෙන් ගණන් හදනකොට මෙන්න මේ දෙන්නා ගැන පරිස්සම් වෙන්න. මෙයා අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය මෙයාව අනිවාර්යයෙන්ම සෙල්සියස් වලින් ඕගොල්ලෝ ආදේශ කිරීම කළ යුතුයි. රයිට් අපිට අගාල සටහනක් හදාගමු. මෙහෙම ලියන්න. තීටා නෝට් උෂ්ණත්වයකදී ඡේදයක් විදිහට ලියාගෙන යන්න. තීටා නෝට් උෂ්ණත්වයකදී ප්‍රතිරෝධකතාව මෙද රෝ නෝට් යයිද තීටා උෂ්ණත්වයේදී තේරුම් ගන්න ලියන්න ළමයි. තීටා උෂ්ණත්වයේදී ප්‍රතිරෝධකතාව රෝ තීටාද නම් කියලා කමාවක් දාලා මේ සමීකරණය ලියන්න. රෝ තීටා සමානයි රෝ නෝට් වාරයක් 1 ධන ඇල්ෆා තීටා ඍණ තීටා නෝට්. සමීකරණය ලියලා ඔයගොල්ලෝ මෙහෙම හඳුන්වන්න ඕනේ අපි වෙනම ලියමු. මෙහි ඇල්ෆා යනු අදාළ ද්‍රව්‍යයේහි එක ද්‍රව්‍ය මත වෙනස් වෙනවා. මෙහි ඇල්ෆා යනු අදාළ ද්‍රව්‍යයේහි ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයයි. අය බලන්න දෙයක් නැහැ මේ වෙලාවෙම හරියට නම් ඔලුවට දාගන්න. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයයි. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයයි. ඇල්ෆාහි ඒකක කියලා යටින් ඇල්ෆාහි ඒකක කියලා සෙල්සියස් අංශකයට සහ කෙල්විනයට කියන දෙක ලියාගන්න. ඇල්ෆාහි ඒකක සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. ඊළඟට මම කියන විදිහට ලියන්න. R සමානයි රෝ L බෙදීම A මගින්. R සමානයි රෝ L බෙදීම A මගින්. කියලා තීටා නෝට් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය අපි R නෝට් කියලා ගමු. මේ විදිහට ලියන්න. තීටා නෝට් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය R නෝට් කියලා ගමු. එතකොට R නෝට් සමානයි රෝ නෝට් L නෝට් බෙදීම A නෝට්. ඊළඟට තීටා උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය R තීටා කියලා ගමු. තර R තීටා සමානයි රෝ තීටා L තීටා බෙදීම A තීටා. හරි. එතකොට මෙතනින් රෝ නෝට් සහ මෙතනින් රෝ තීටාව උක්ත කළා අපි අර කලින් ලියපු සමීකරණයට ආදේශ කරපුවාම ලැබෙන සමීකරණය ළමයි සමීකරණ තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ බෝඩ් එක බලන්න එපා තනින් කරන්න. අර රෝ තීටා සමානයි රෝ නෝට් වාරයක් 1 ධන ඇල්ෆා තීටා ඍණ තීටා නෝට් කියන සමීකරණේ රෝ තීටා සහ රෝ නෝට් කියන තැනට මෙන්න මේවෙන් ආදේශ කරන්න තනින් කරන්න. රෝ තීටා කියන්නේ R තීටා A තීටා බෙදීම L තීටා. රෝ නෝට් කියන්නේ R නෝට් A නෝට් බෙදීම L නෝට්. right. ළමයි මෙතෙන්ට ආවට පස්සේ මෙහෙම ලියන්න. උෂ්ණත්වය සමග තේරුම් ගන්න ලියන්න. උෂ්ණත්වය සමග දිගෙහි හා හරස්කඩෙහි උෂ්ණත්වය සමග දිගෙහි හා හරස්කඩෙහි
සිදුවන වෙනස් වීම නොසලකා හැරිය විට සිදුවන වෙනස් වීම නොසලකා හැරිය විට කියලා කමාවක් දාලා දැන් තේරුම් ගන්න. එතකොට මේ පද කැපිලා යනවානේ. ඒවා වෙනස් වුනේ නැහැ කියලා හිතුවොත් සමානයිනේ. ඒවා කැපිලා ගියහම මෙන්න සමීකරණය. r θ සමානයි r not වාරයක් 1 ධන alpha වාරයක් θ ඍණ θ not. එතන තරුවක් දාලා ලියන්න ළමයි. මෙහි ඇල්ෆා කමාවක් දාලා ඇල්ෆා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ ලෙස හැඳින්වේ. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ ලෙස හැඳින්වේ. තේරුම් ගන්න ලියන්න. උෂ්ණත්වය සමග දිගෙහි හා හරස්කඩෙහි වෙනස් වීම. උෂ්ණත්වය සමග දිගෙහි හා හරස්කඩෙහි වෙනස් වීම සැලකිල්ලට ගන්නේ නම් ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය හා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය අතර සුළු වෙනසක් තිබේ. පොඩි වෙනසක් තියෙනවා. සුළු වෙනසක් තිබේ. කෙසේ වුවද උසස් පෙළදී මෙම වෙනස සැලකිල්ලට ගනු නොලැබේ. කෙසේ වුවද උසස් පෙළදී මෙම වෙනස සැලකිල්ලට ගනු නොලැබේ. රූල් දෙකක් විතර ඇරලා අවසාන වශයෙන් මේ විදිහට ලියමු. θ not සමානයි සෙල්සියස් අංශක බිඳුව නම් θ not කියන්නේ සෙල්සියස් අංශක බිඳුව කියලා ගත්තොත් θ not සමානයි සෙල්සියස් අංශක බිඳුව නම් කියලා කමාවක් දාලා ඉතින් මෙතන බිඳුව කරන්නේ එතකොට ඔයගොල්ලන්ට තත්ත්වය තේරෙනවනේ. හරි. මේ සමීකරණ ලියන්න. මේක තමයි ඔයගොල්ලන්ට සිලබස් එකේ තියෙන සමීකරණය ගණන් හදන්න පාවිච්චි කළ යුතු. r θ සමානයි r not වාරයක් 1 ධන alpha θ. එතන අපි විශේෂයෙන් මෙන්න මේ දෙන්නම හඳුන්වමු ළමයි. මෙයාට ඊතලයක් ගහලා ලියන්න. සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය දෙක වෙනස් කරන්න බෑ. සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය තීටට ඊතලයක් ගහලා ලියන්න. සෙල්සියස් අංශක වලින් මනිනු ලබන උෂ්ණත්වය. මෙයා අනිවාර්යයෙන්ම දැන් සෙල්සියස් අංශක වලින් තමයි දාන්න ඕනි. සෙල්සියස් අංශක වලින් මනිනු ලබන උෂ්ණත්වය. හරි. එහෙනම් අපි ගණන් කීපයක් හදමු. ළමයින්ට අද දවස් සඳහා සපයලා තියෙන නිබන්ධනයේ දෙවෙනි ගැටලුව පොඩක් කියවන්න හැමෝම. දෙවෙනි ගාන කියවන්න. මේ ගාන ඔය උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධයේ වෙනස් වීමට අදාළ ගැටලුවක් නෙමෙයි. අපි අර සමග ප්‍රතිරෝධ සම්බන්ධයෙන් කතා කරපු දේවල් අදාළ වෙච්ච ගැටලුවක්. ගාන කියනවා සෙන්ටිමීටර් 100ක් දික් වූද අරය 0.5 සෙන්ටිමීටර් උද කම්බියක දෙකලවර සංදි කිරීමෙන් පසු එහි ලක්ෂ දෙකක් අතර ප්‍රතිරෝධය මනිනු ලැබේ. මෙම ප්‍රතිරෝධය 0.24 ඕම්ද ලක්ෂ දෙක අතර කම්බි දිග සෙන්ටිමීටර් 40 නම් කම්බියේ ප්‍රතිරෝධකතාව සොයන්න. කම්බි කැල්ලක් එකේ දෙකලවර සම්බන්ධ කරනවා. එතකොට මේ වගේ පුඩුවක් නේ හැදෙන්නේ. මේකේ ස්ථාන දෙකක් අතර ප්‍රතිරෝධය මනිනවා. හිතන්න මේ වගේ ස්ථාන දෙකක් කියලා.
ඒතර මේ ස්ථාන දෙක අතර තියෙන කම්බි කෑල්ලේ දිග ගාන කියන හැටියට සෙන්ටිමීටර් 40යි. මේ මුළු කම්බියේ දිග සෙන්ටිමීටර 100ක් නිසා දැන් මේ කෑල්ලේ දිග සෙන්ටිමීටර 40 නම් අනිත් කෑල්ලේ දිග සෙන්ටිමීටර 60යිනේ නේ. ඒතර මෙන්න මේ ස්ථාන දෙක අතර ලැබිච්ච ප්‍රතිරෝධය දීලා තියෙනවා ඕම් 0.24යි. ඕම් 0.24යි මේ ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධය හැටියට ලැබිලා තියෙන්නේ. ළමයි තේරුම් ගන්න ඕනි දැන් මොකක් හරි උපකරණයක් පාවිච්චි කළා අපි මේ ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධය මනිද්දී දැන් ඇත්තටම අපිට ලැබෙන්නේ හිතන්න මේ සෙන්ටිමීටර් 40ක් දිග කම්බි කෑල්ලේ ප්‍රතිරෝධයද නැත්නම් සෙන්ටිමීටර් 60ක් දිග කම්බි කෑල්ලේ ප්‍රතිරෝධයද කියලානේ. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ ස්ථාන දෙක අතරට මේ කම්බි කෑලි දෙක ඉන්නේ සමාන්තරගතවනේ. එහෙනම් මෙයාගේ ප්‍රතිරෝධයත් සමාන්තරගත සමක ප්‍රතිරෝධය තමයි මේ ලැබිලා තියෙන්නේ. රයිට් අපි ගැටලුව මෙහෙම විසඳමු. ළමයි මේ කම්බි පොඩුවේ සෙන්ටිමීටරයක දිගක ප්‍රතිරෝධය මම ගන්නවා k කියලා. ඒතර ඕනම සංකේතයක් ළමයින්ට දාන්න පුළුවන්. මේකේ සෙන්ටිමීටරයක දිගක ප්‍රතිරෝධය මම k කියලා ගන්නවා. ඒතර ඔයගලන්ට තේරෙනවා එහෙනම් සෙන්ටිමීටර් 40 තියෙනවනේ 40යි k කියලා ප්‍රතිරෝධයක් නේ. සෙන්ටිමීටර් 60 තියෙනවනේ 60යි k කියලා ප්‍රතිරෝධයක්. මෙන්න මේ ප්‍රතිරෝධ දෙකේ සමාන්තරගත සමක ප්‍රතිරෝධය තමයි 0.24. ළමයින්ට මතක ඇති අර සමාන්තරගත දෙන්නෙක් ඉන්නකොට අපිට ඕනනම් සමක ප්‍රතිරෝධය කෙටියෙන් ලියන්න පුළුවන් ගුණිතය බෙදීමයි කිය. අපි ඉගෙන ගත්තනේ. මම ඒ ක්‍රමේ පාවිච්චි කරනවා. දැන් මේ දෙන්නගේ ගුණිතය වෙන්නේ 40යි k වැඩි කිරීම 60යි k එකතුව වෙන්නේ එතකොට 40යි k ධන 60යි k කියන්නේ 100යි k නේ. මේක සමාන වෙනවා 0.24ට. බලන්න බිංදු දෙක කැපිලා යනවා. එක k අකුරක් කැපිලා යනවා. ඒතර 24යි k සමානයි 0.24යි. එහෙනම් k සමානයි 0.1යි. මොකද මම මේ හොයාගත්තේ? එක සෙන්ටිමීටරයක තියෙන ප්‍රතිරෝධය සෙන්ටිමීටරයට ඕම් කීයක් තියෙනවද කම්බි? හැබැයි ළමයින්ට පේනවා ගානේ අහලා තියෙන්නේ මේක නෙමෙයි. මොකද ගානේ අහලා තියෙන්නේ මේ කම්බියේ ප්‍රතිරෝධකතාව මේ කම්බිය හදලා තියෙන ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාව පිළිබඳව තමයි අහලා තියෙන්නේ. ඒතර අපිට පුළුවන්නේ රෝ සමානයි R A බෙදීම L කියන සමීකරණයට එන්නනේ. ළමයි තේරුම් ගන්න දැන් මේ සමීකරණයට ආදේශ කරනකොට ළමයිට ඕනනම් පුළුවන් කෙලින්ම මෙතෙන්ට සෙන්ටිමීටරයේ දිග දාලා ඒ සෙන්ටිමීටරයක දිගක තියෙන ප්‍රතිරෝධය අර k වලට ආපු වගේ මෙතෙන්ට දාන්න. ඕනනම් මෙතෙන්ට සෙන්ටිමීටර 40 දිග දාලා සෙන්ටිමීටර 40 ප්‍රතිරෝධය හදලා මෙතෙන්ට දාන්න පුළුවන්. ඕනනම් 60, ඕනනම් 100. ළමයි තේරුම් ගන්න මෙතෙන්ට අපි දාන්නේ සෙන්ටිමීටරයද, සෙන්ටිමීටර 40ද, සෙන්ටිමීටර 60ද, 100ද නැත්නම් වෙන දිගක්ද කියන එක අනුව උත්තරේ වෙනස් වෙන්නේ. ඕගොල්ලෝ මෙතෙන්ට සෙන්ටිමීටරයක දිග දැම්මොත් මෙතෙන්ට සෙන්ටිමීටරයක ප්‍රතිරෝධය දාන්න. මෙතන සෙන්ටිමීටර 40 දිග දැම්මොත් සෙන්ටිමීටර 40 ප්‍රතිරෝධය මෙතෙන්ට දාන්න. රයිට්. මම කෙලින්ම සෙන්ටිමීටරයේ ප්‍රතිරෝධයෙන් පාවිච්චි කරනවා. તો සෙන්ටිමීටරයේ ප්‍රතිරෝධය කියන්නේ k කියන්නේ 0.1යි. හරස්කර වර්ගඵලය ෆයි r වර්ගේ. ඒතර මම දිග දාන්න ඕනේ සෙන්ටිමීටර 1යි කියලා. මෙන්න මම සෙන්ටිමීටරය මීටර කළා. මේක ආරය දීලා තියෙනනේ හරස්කර ආරය දීලා තියෙනවා සෙන්ටිමීටර 0.5යි. මම මෙතෙන්ටම ආදේශ කරන්නම් 0.5යි සෙන්ටිමීටර 10 ඍණ 2 සෙන්ටිමීටර මීටර කළා ඒකේ වර්ගය. ඉතින් මෙන්න මේක 5 වලටත් 3.1 ආදේශ කරන්න. මේක සුළු කරගත්තාම අපිට අදාළ ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාව ඕම් මීටර වලින් ලැබෙනවා. මම සම්මත ඒකක ආදේශ කළේ. ඒක නිසා මට ඕම් මීටර වලින් පිළිතුර ලබා ගන්න පුළුවන්. මාතක මහදපු නැතිනම් මයිට අගලා හදන්න ගැටලුව. පිටපත් කරන්න දෙයක් නැහැ වේගෙන් කරන්න. ඒ ගාන ඉවර ළමයි අභ්‍යාස වල 5 වෙනි ගාන උත්සාහ කරන්න තනියම. පස්වෙනි ගාන උත්සාහ කරන්න.
ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානයක ප්‍රතිරෝධය සෙල්සියස් අංශක 25 දී ඕම් 11යි. ප්ලැටිනම් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය දීලා තියෙනවා 100 දී ප්‍රතිරෝධය අහන්නේ. ඊළඟට තේරෙනවා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න සිද්ධ වෙන ගැටලුවක්. හැබැයි එකම දේ අර මේ සමීකරණය අපිට ලියන්න පුළුවන් සෙල්සියස් අංශක බිඳුවේ ප්‍රතිරෝධය පදනම් කරගෙනනේ. ද ගානේ දීලා තියෙනවා සෙල්සියස් අංශක 25 දී ප්‍රතිරෝධය 11යි. ඒතර මම මෙතන දානවා 25 දී ප්‍රතිරෝධය 11යි. බිඳුවේ දී ප්‍රතිරෝධය අපි දන්නේ නැහැ. 1 ධන ඇල්ෆා. එතකොට තීටා කියන්නේ සෙල්සියස් අංශක 25යි නේ. මතකනේ මෙතෙන්ට සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධයම දාන්න ඕනි. මෙතෙන්ට උෂ්ණත්වයේ සෙල්සියස් අංශක වලින්ම දාන්න ඕනි. તો සෙල්සියස් අංශක 25 දී ප්‍රතිරෝධය ඕම් 11යි. බිඳුවේදී ප්‍රතිරෝධය අපි දාන්නේ නැහැ. ඇල්ෆා දීලා තියෙනවා පස්සේ අපි ආදේශ කරමු. මේක 1 කියලා ගන්න. ඊළඟට අපෙන් අහන්නේ සෙල්සියස් අංශක 100 දී ප්‍රතිරෝධය. අපි R100 කියලා ලියමු. කැමති සංකේතයක් ළමයිට දාන්න පුළුවන්. නැවතත් මෙතෙන්ට ආදේශ කරන්නේ R බිඳුව දාන්නේ නැහැ. 1 ධන ඇල්ෆා තීටා කියන්නේ එතකොට සෙල්සියස් අංශක 100යි. මේක 2. ඔයගොල්ලෝ පේනවා 2 එකෙන් බෙදපුවාම අපිට පිළිතුරට යන්න පුළුවන්. R100 බෙදීම 11 සමානයි R බිඳුව කැපිලා යනවානේ. එතකොට මෙතන 1 ධන 100යි ඇල්ෆා. ඇල්ෆා දීලා තියෙනවා ගානේ 0.04යි. බෙදීම 1 ධන 25යි ඇල්ෆා. එතකොට 25යි ඇල්ෆා කියන්නේ 0.04. ඉතින් මේක සුළු කරගන්න එකෙන් R100 අපිට ලැබෙනවා. ඕම් වලින්. රයිට්. ඒ ගැටලුව ඉවර වෙන දරුවෝ 7 වෙනි ගැටලුව උත්සාහ කරන්න. 7 වෙනි ගැටලුව උත්සාහ කරන්න. හත්වෙනි ගැටලුව සෙල්සියස් අංශක 25 දී ටංස්ටන් සූත්‍රිකා බල්බයක දෙකෙලවර විභවාන්තරයේ මිලිවෝල්ට් 10ද එය ඇද ගන්නා ධාරාව මිලිඇම්පියර් 4ද වේ. බල්බේ ක්‍රියාකාරී අවස්ථාවෙහි දෙකෙලවර විභවාන්තරයේ වෝල්ට් 120ද ධාරාව ඇම්පියර් 4ද නම් එහි ක්‍රියාකාරී උෂ්ණත්වය නිමානනය කරන්න. ටංස්ටන් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය දීලා තියෙනවා. කලින් සිද්ධාන්තවලදී අපි දැක්කා සූත්‍රිකා බල්බයක සූත්‍රිකාව පිළිබඳව මේ වෝල්ටේජ් එක සහ කරන්ට් එක අතර අඳින ප්‍රස්ථාරය මේ ආකාරයේ ගන්නවා. දැන් බලන්න මේ ගැටලුවේ අපිට දීලා තියෙනවා මේ සෙල්සියස් අංශක 25 දී මෙයාට ලැබෙන වෝල්ටේජ් එක මිලිවෝල්ට් 10යි. ඒ වෙනකොට එයා ඇද ගන්න කරන්ට් එක මිලිඇම්පියර් 4යි. මිලිඇම්පියර් 4යි. ඊළඟට ක්‍රියාකාරී අවස්ථාවේ ද බල්බ් එක අපි දන්නවා අසීමිතවරත් වෙන්නේ නැහැ නේ ප්‍රායෝගිකවනේ. කිසියම් උෂ්ණත්වයකට ඇවිල්ලා උෂ්ණත්වය ස්ථාවර වෙනවා. එතකොට ඒ මොහොතේදී ක්‍රියාකාරී අවස්ථාවේදී එයා වැඩ කරද්දී එයා ලබා ගන්න වෝල්ටේජ් එක වෝල්ට් 120යිලු ඇද ගන්න කරන්ට් එක ඇම්පියර් 4යි. ඇද ගන්න කරන්ට් එක ඇම්පියර් 4යි. ඒතර අපෙන් අහන්නේ දැන් ළමයි තේරුම් ගන්න මේ තොරතුරු දීලා තිබුණේ සෙල්සියස් අංශක 25 දී. මෙතෙන්ට අදාළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. අපෙන් අහන්නේ මොකක්ද මේ ක්‍රියාකාරී අවස්ථාවේ උෂ්ණත්වය කියලා. ඒකත් සෙල්සියස් අංශක වලින් තීට කියලා අපි හිතමු. ළමයි දන්නවා දැන් මෙයා මේ වෙලාවේ ඕම් නියමයට අනුකූලව නොහැසිරෙන කෙනෙක් වුණාට අපිට V සමානයි IR සමීකරණය දාන්න බැරි කමක් නැහැනේ. මට පුළුවන් මෙන්න මේ ස්ථානයේ තියෙන තොරතුරු පදනම් කරගෙන මෙතෙන්ට V සමානයි IR ලියන්න. එතකොට V සමානයි IR වලින් R කියන්නේ V බෙදීමයිනේ. දැන් බලන්න මෙතන තියෙන වෝල්ටේජ් එකයි කරන්ට් එකයි බෙදලා මම ලබා ගන්නේ සෙල්සියස් අංශක 25 දී ප්‍රතිරෝධයනේ නේ. අපි ඒක ඕන R25 කියලා ලියමු. විභවාන්තරය 10යි කරන්ට් එක 4යි මිලිඇම්පියර් සහ මිලිවෝල්ට් කියන එකේ මිලි කියන උපසර්ගය කැපිලා යනවා. ඕම් 2.5යි. ඕම් 2.5යි.
ඊළඟට මේ ක්‍රියාකාරී අවස්ථාවේදී ප්‍රතිරෝධය මං R θ කියලා ගත්තොත් නැවතත් විසමනය IR අනුව R කියන්නේ V බෙදීමයි. දැන් V කියන්නේ 120යි, I කියන්නේ 4යි. එතකොට මට ලැබෙනවා ඕම් 30යි. එතකොට දැන් මේකෙන් ළමයි තේරුම් ගන්න අර විසමනය IR කියන සමීකරණය ඕම් නියමය පිළිපදින අවස්ථාවකදී විතරක් පාවිච්චි කරන්න පුළුවන් සමීකරණයක් නෙමෙයි කියන එක මේකෙන් තහවුරු වෙනවනේ. දැන් මේ වෙලාවේ මෙයා ඕම් නියමයට අනුකූලව හැසිරෙන්නේ නැහැ. හැබැයි අපි බය නැතුව විසමනය IR සමීකරණය උදව් කරගන්න ඕනේ. ඒව තේරුම් ගන්න. දැන් අපි ගාව තියෙනවා සෙල්සියස් අංශක 25 දී ප්‍රතිරෝධය සහ අර නොදන්න උෂ්ණත්වය යටතේ ප්‍රතිරෝධය. ඉතින් අපිට පුළුවන් මේ සමීකරණයට ගිහිල්ලා අදාළ උෂ්ණත්වය හොයන්න. හදන ගාන ඕගොල්ලෝ R θ සමානයි R naught වාරයක් 1 ධන ඇල්ෆා θ. දර 25 දී ප්‍රතිරෝධය 2.5යි. බිඳුවේදී ප්‍රතිරෝධය දාන්නේ නැහැ. 1 ධන ඇල්ෆා θ කියන්නේ එතකොට 25යි. සෙල්සියස් වලින් දාන්නේ එක. ඊළඟට අර නොදන්න උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය අපි හොයාගත්ත 30යි. R බිඳුව දාන්නේ නැහැ. 1 ධන ඇල්ෆා නොදන්න උෂ්ණත්වය θ. මේක 1 මේක 2 2 1යි බෙදන්න 30 බෙදීම 2.5 R බිඳුව කැපිලා යනවා. 1 ධන ඇල්ෆා θ බෙදීම 1 ධන 25යි ඇල්ෆා. ඒ ඇල්ෆා ගෑගේ දීලා තියෙනවා සුළු කිරීම ළමයි කරන්න. ඒ ඇල්ෆා ගෑගේ මේ තැන් දෙකටම ආදේශ කරන්න. මේ සමීකරණේ තියෙන එකම නොදන්න පදය θ. මෙතනින් අපිට θ වලගය ලබා ගත හැකියි. උත්තරේ ඉන්නේ සෙල්සියස් වලින්. මතකනේ මේ සමීකරණේ θ ඉන්නේ සෙල්සියස් වලින් නේ. උත්තරය අපිට ලැබෙන්නේ සෙල්සියස් අංශක වලින්. හරි. එමන අද දවසේ වැඩ කටයුතු අවසන් කරන්න තව සිද්ධාන්තමය කොටසක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මේක ළමයි ලියන්න අවශ්‍ය නැහැ. මම පැහැදිලි කිරීම කරනවා. අහගන්න. හරි. බලගන්න. ළමයි අපි දැක්ක මේ වෙනකොට උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාව වෙනස් වෙනවා. දැන් මම මේ කතා කරන කාරණේ ප්‍රතිරෝධකතාව පදනම් කරගෙන මට විස්තර කරන්නත් පුළුවන්, ප්‍රතිරෝධය පදනම් කරගෙන විස්තර කරන්නත් පුළුවන්. මම ප්‍රතිරෝධකතාව කියන යෙදුම පාවිච්චි කරන්නේ. එතකොට රෝ θ සමානයි රෝ නෝට් වාරයක් 1 ධන ඇල්ෆා θ ඍණ θ නෝට්. මේක සම්මත සමීකරණයක් විදිහට ඔයගලගේ විෂය නිර්දේශය නැහැ. හැබැයි මේ සමීකරණය ගැන ටිකකට කලින් අපි දැනුවත් වුණා. එතකොට මේ සමීකරණයට අනුව අපි සන්නායකයක උෂ්ණත්වයත් එක්ක හිතන්න ප්‍රතිරෝධකතාව ප්‍රස්ථාරගත කළා කියලා. මට උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් යන්න පුළුවන්, කෙල්වින් වලින් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතන මේ මූලික කාරණය තේරුම් ගන්න. කොහොමද මේ සමීකරණයට අනුව කෙනෙක්ගේ උෂ්ණත්වය වැඩි වෙන්න ඒ කෙනාගේ ප්‍රතිරෝධකතාව වැඩි වෙනවා. කෙනෙක්ගේ උෂ්ණත්වය වැඩි වෙන්න ඒ කෙනාගේ ප්‍රතිරෝධකතාව වැඩි වෙනවා. එතන මම උෂ්ණත්වය කෙල්වින් වලින් ගත්තා කියලා හිතන්න. මේ කාරණේ විස්තර කරන්න ලේසි නිසා මම කෙල්වින් යොදාගත්තේ. මෙතන ප්‍රතිරෝධකතාව. එතන උෂ්ණත්වය වැඩි කරන්න ප්‍රතිරෝධකතාව වැඩි වෙනවා. ඇතරම මේක හැටියට ගත්තොත් එහෙම y සමානයි mx ධන c ආකාරයේ සරල රේඛීය ප්‍රස්ථාරයක් එන්නේ, මේ වගේ හැඩයක් එන්නේ. කොහොමද ප්‍රායෝගිකව ගත්තොත් මෙන්න මේ කෙල්වින් බිඳුවට ආසන්න උෂ්ණත්වවලදී අපි දන්නවා කෙල්වින් බිඳුවට තමයි අපි කියන්නේ නිරපේක්ෂ ශූන්‍ය. ඊට වඩා පහත් උෂ්ණත්ව ලෝකේ නැහැනේ මේ නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ. සෙල්සියස් වලින් ගත්තොත් ඍණ 273. අතිශය සිසිල් අවස්ථාවක් නේ. දයිස් හැදෙන්න පටන් ගන්න සාමාන්‍ය සෙල්සියස් බිඳුවේදී අපි දන්නවා සෙල්සියස් ඍණ 273යි කියන්නේ අපිට හිතා ගන්න බැරි තරම් පහත් උෂ්ණත්වයක්. ඒක තමයි අපි නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ. මිනිසු දන්න විද්‍යාවට අනුව විශ්වයේ පැවතිය හැකි පහත් උෂ්ණත්වය තමයි ඒක. එතකොට දැන් කෙල්වින් බිඳුවට ආසන්න වෙනකොට මේ ප්‍රස්ථාරයේ ප්‍රායෝගිකව ගත්තාම පොඩි වක්‍ර ස්වභාවයක් තියෙනවා. අපි ඒ ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක මේ සරල රේඛීයද පොඩි වක්‍ර ගතියක් තියනවාද කියන කාරණේ නෙමෙයි මෙතන අපි මේ ඉස්මතු කරගන්න හදන්නේ. එතකොට දැන් උෂ්ණත්වයත් එක්ක කෙනෙක්ගේ ප්‍රතිරෝධකතාව මේ විදිහට තමයි විචලනය වෙන්නේ. හැබැයි මේ සාමාන්‍යයෙන් මේ හැසිරීම අපි කතා කරන්නේ සන්නායක සම්බන්ධයෙන්. ඔයගලන්ට මතක නම් ධාරා විද්‍යුතයේ පළවෙනි දවසේ පාඩම පටන් ගන්නකොටම මම ගුණාත්මක පැහැදිලි කිරීමක් කළා.
සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. නමුත් අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා. ළමයි සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙන්නේ එයාගේ අර ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය කියන කෙනා ධනාගයක් ගන්න නිසා. මෙතන ධනාගයක් තියෙන්නේ. එතකොට මෙතන ධනාගයක් තිබුණාම මේක වැඩි වෙනකොට මේක වැඩි වෙනවා. ඊළඟට දැන් අර්ධ සන්නායකවල ඔක අනිත් පැත්තටනේ උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය කිව්වත් ප්‍රතිරෝධකතාව කිව්වත් අදහස එක. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධය අඩු වෙනවා කියන අදහස ඉන්න මේ ඇල්ෆා කියන එක ඍණ වෙන්න ඕනේ. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගත යුතු කාරණයක්. අර්ධ සන්නායකවල ඇල්ෆා ඍණ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකේ නැත්නම් ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකේ ඍණ. එතකොට දැන් මේ මම ඇඳලා තියෙන ළමයි තේරුම් ගන්න සන්නායකයක්. සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාව වැඩි වෙනවා. මේක අර්ධ සන්නායකයක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අනිත් පැත්තට තියෙන්නේ. මේ ආකාරයට තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාව අඩු වෙනවා. මම කියන්නේ මේක අර සරල රේඛීයද වක්‍රද කියන එක නෙමෙයි. මෙතන අපි ඉස්මතු කරන මේ හැසිරීම කොහොමද මෙයා උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ කියන එක විතරක් දැනට ඔලුවට ගන්නකොනේ. එතකොට සන්නායකයක් ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධකතාව වැඩි වෙනවා. අර්ධ සන්නායකයක් ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාව අඩු වෙනවා. ඊළඟ ළමයි දැන් පරිවාරකයක් ගත්තත් පරිවාරකවලත් අපි මුලදීම ඉගෙන ගත්ත ධාරා විද්‍යුතයේ පළවෙනි දවසේ උෂ්ණත්වය වැඩි වෙනකොට සුළු වශයෙන් ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා. ඒ නිසා පරිවාරකයක් ගත්තොත් ඒකෙත් මෙන්න මේ වගේ හැසිරීමක් තියෙන. හැබැයි මේක මේ බෑවුම් ගතිය ඉතාම අඩුයි. දැන් ළමයි අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාව සැලකිය යුතු ආකාරයකට පල්ලෙහාට එනවා. හැබැයි පරිවාරක ගත්තාම සෑහෙන උෂ්ණත්වය වැඩි කළත් අර ප්‍රතිරෝධකතාව පල්ලෙහාට එන්නේ බොහොම පොඩ්ඩයි. ඉතින් මේ විචලනයන් තුන විශේෂයෙන් අපිට වැදගත් වෙන්නේ සන්නායක සහ අර්ධ සන්නායක. ඒතර මේ දෙන්නගේ මේ උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාවයේ විචලනය පිළිබඳ ඔයගොල්ලෝ තේරුම් ගත යුතුයි. මේක ඇල්ෆා ධනාගයක් බව මතක තියාගන්න. මේක ඇල්ෆා ඍණාගයක් බව මතක තියාගන්න. දැන් නැවතත් මෙතෙන්ට එන්න. එතකොට අර මේ කෙල්වින් බිඳුවට ආසන්න පහත් උෂ්ණත්වවලදී පොඩ මේකේ මම කියන්නේ වක්‍ර ගතියක් තියෙනවා. හිතන්න දැන් මෙන්න මේ ස්ථානයේ විශාල කළා අපි වෙනම රූපයකට ගියාය කියලා ළමයි. ওই ස්ථානයේ විශාල කළ රූපයකට ගියා කියලා. කෙල්වින් උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාව. ඒතර අර මේ ස්ථානයේ විශාල කළ මම අඳින්නේ ඒක තේරුම් ගන්න. මෙන්න මේ ආකාරයේ හැඩයක් උතන තියෙනවා. එතකොට 1911 දී මේ කැමලින් ඔනස් කියන විද්‍යාඥයා එයා රසදිය යොදාගෙන ඔයගොල්ලෝ දන්නවා රසදිය කියන හොඳ සන්නායකයක්. එක්තරා පරීක්ෂණයක් කරමින් හිටියා. ඒ පරීක්ෂණයේදී එයා රසදිය බෙහෙවින් සිසිල් කළා. එයා රසදිය බෙහෙවින් සිසිල් කළා. එතනදී එයා යොදාගත්ත මේ ද්‍රව හීලියම්. ද්‍රව හීලියම්. සාමාන්‍යයෙන් හීලියම් වල ළමයි තාපාංකය කෙල්වින් 4.2ක් විතර වෙන්නේ. තාපාංකය කියන්නේ මොකක්ද? ද්‍රවය වාෂ්ප නැත වායු තත්වයට පත් වන උෂ්ණත්වය. එතකොට හීලියම් වායුව සීතල කරගෙන එනකොට ඒක ද්‍රව තත්වයට පත් වෙන්නේ කෙල්වින් 4.2දී. ඊට පස්සේ මේක තවත් සීතල කරගෙන ගියොත් තමයි ද්‍රවය නැවත ඝන තත්වයට පත් වෙන්නේ. හැබැයි ළමයිට පේනවා මේ කෙල්වින් 4.2 කියන්නේ කෙල්වින් බිඳුවට සෑහෙන්න කිට්ටුයි. එතකොට මීටත් වඩා මේක සිසිල් කළා එතනම හීලියම් ඝන තත්වයට පත් කරන එක අතිශය දුෂ්කරයි. එතකොට ද්‍රව හීලියම් උනත් ඊටාම විරලයි නැත්නම් මිලෙන් අධිකයි. මොකද මේ සිසිලස ගන්න හරිම අමාරුයි. එතකොට මේ කැමලින් ඔනස් කියන විද්‍යාඥයා 1911 දී ද්‍රව හීලියම් යොදාගෙන රසදිය සිසිල් කිරීමකට ලක් කළා. එහෙම සිසිල් කිරීමේදී නිරීක්ෂණය කළා හරි අපූර්ව සංසිද්ධියක්. එකපාරටම මේ කෙල්වින් බිඳුවට ආසන්න ඊටාම පහත් උෂ්ණත්වවලදී අර රසදියේ තියෙන ප්‍රතිරෝධකතාව නැත්තටම නැති වුණා. රසදියේ ප්‍රතිරෝධකතාව බිඳුවටම ගියා. නැත්තරම නැති වුණා. දැන් බලන්න ප්‍රතිරෝධකතාව බිඳුවයි කියලා කියන්නේ මොකක්ද? කිසිම ප්‍රතිරෝධී ගුණයක් නෑ යාගේනේ.
එතකොට ඒ කියන්නේ යා සුපිරි සන්නායකයක්. ඊට වඩා හොඳ සන්නායකයක් ගැන අපිට කතා කරන්න බෑ. කිසිම ප්‍රතිරෝධී ගුණයක් නැත්තම්, ඒ කියන්නේ කරන්ට් එක යන්න කිසිම බාධාවක් නැත්තම් එයා තමයි සුපිරිම සන්නායකේ. මෙන්න මේ සුපිරි සන්නායකතාව කියන ගුණය පිළිබඳවයි අපි මේ පොඩ්ඩක් කතා කරන්න පටන් ගත්තේ. සමහරවල් අහලා තියෙනවා මේ සංසිද්ධිය. එතකොට උෂ්ණත්වය අඩු කරගෙන යද්දී කෙල්වින් බිඳුවට ආසන්න පහත් උෂ්ණත්වවලදී ඇතැම් ද්‍රව්‍යයන්ගේ, හැමෝගෙම නෙමෙයි, ප්‍රතිරෝධකතාව මුළුමනින්ම නැතිවීමේ, අතුරුදහන් වීමේ සංසිද්ධියට අපි කියනවා ඒ සුපිරි සන්නායකතාව කියලා. ඒ සංසිද්ධිය පෙන්වන අවස්ථාවේදී ඒ කෙනා අපි කියනවා සුපිරි සන්නායකයක් විදිහට හැසිරෙනවා. සුපිරි සන්නායකයක් විදිහට හැසිරෙනවා. එතකොට දැන් මෙහෙම උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ඒ සුපිරි සන්නායක ගුණය පෙන්වන්න පටන් ගන්න උෂ්ණත්වයට කියනවා ළමයි සංක්‍රමණ උෂ්ණත්වය. ක්‍රිටිකල් ටෙම්පරේචර් කියන නිසා අපි C කියන සංකේතය පාවිච්චි කරන්නේ සංක්‍රමණ උෂ්ණත්වය. TC කියන සංකේතයෙන් පෙන්වනවා. right. එතකොට මේ සංසිද්ධිය මීට අවුරුදු 110කට විතර කලින් මුල් වතාවට කැමලි නොනස් කියන විද්‍යාඥයා විසින් තමයි අනාවරණය කරගත්තේ. එතකොට මේ සංසිද්ධිය අනාවරණය කරගෙන මේ වෙනකොට අවුරුදු 110කට කිට්ටු කාලයක් ගත වෙලා. එතකොට දැන් මුල් වකවානුවේදී මේ සංක්‍රමණ උෂ්ණත්වය හඳුනගෙන තිබුණේ ඉතාම පහළ උෂ්ණත්වයක් විදිහටනේ. කෙල්වින් බිඳුවට කිට්ටු. එතකොට දැන් සුපිරි සන්නායකතාව කියන්නේ හරිම සුවිශේෂී ගුණයක් වුණාට ළමයිට තේරෙනවා ඇති මේකෙන් ප්‍රායෝගිකව වැඩ ගන්නෙ කොහොමද? ඇයි මෙච්චර පහත් උෂ්ණත්වවලට අපි යන්නේ කොහොමදනේ? එතකොට ඊටාම පහත් උෂ්ණත්වවලට යන්න ද්‍රව හීලියම් පාවිච්චි කරන්න සිද්ධ වෙන එක අමාසි. මොකද ද්‍රව හීලියම් කියන්නේ මිලෙන් ඊටාම අධික ද්‍රව්‍යයක්. හරි විරලයි. ඒක නිසා විද්‍යාඥයෝ මේ සංසිද්ධිය අඳුනගත්තට පස්සේ උත්සාහ කළා. එතනම අදත් උත්සාහ කරනවා මේ සංක්‍රමණ උෂ්ණත්වය වැඩි ද්‍රව්‍ය නිර්මාණය කරන්න. එතකොට මේ වෙනකොට අවුරුදු 110ක් ගිහිල්ලා තියෙනවා මේ ඉතිහාස කතාවටනේ. එතකොට මේගොල්ලෝ උත්සාහ කරනවා සංක්‍රමණ උෂ්ණත්වයේ වැඩි ද්‍රව්‍ය හොයන්න. අතර විද්‍යාඥයින්ගේ සිහිනය තමයි කාමර උෂ්ණත්වයේදී අඩුතරමින් සෙල්සියස් අංශක බිඳුවේදී කාමර උෂ්ණත්වයේදී මේ සුපිරි සන්නායක ගුණය පෙන්වන ද්‍රව්‍ය නිර්මාණය කිරීම. එතකොට මේක ලේසි කටයුත්තක් නෙමෙයි. එතකොට මුල් වතාවට මේක නිරීක්ෂණය කළේ ඊටාම පහත් උෂ්ණත්වවලදී. හැබැයි ටික ටික විවිධ ද්‍රව්‍ය හොයාගන්න විද්‍යාඥයෝ සමත් වෙලා තියෙනවා. කාලය ගත වෙනවත් එක්කම ටිකක් මෑත කාලීනව වෙන්න ඒගොල්ලන්ට තේරුම් ගිහිල්ලා තියෙනවා මේ සුපිරි සන්නායක ගුණය සංශුද්ධ ද්‍රව්‍යවල නෙමෙයි විවිධ සංයෝගවල මේ සුපිරි සන්නායක ගුණය තරමක් ඉහළ උෂ්ණත්වවලදී ලබාගත හැකියි කියලා. ඒක නිසා ඒගොල්ලෝ අලුත් සංයෝග නිර්මාණය කරන්න උත්සාහ කරනවා සංක්‍රමණ උෂ්ණත්වයේ ඉහළ. ඇතර මේගොල්ලන්ගේ පළවෙනි ටාගට් එක තිබුණේ ද්‍රව නයිට්‍රජන්. ඔයගොල්ලෝ දන්නවත් ඇති ද්‍රව නයිට්‍රජන් සුලභයි. මිලෙන් අඩුයි. ද්‍රව හීලියම් වගේ නෙමෙයි. එතකොට ද්‍රව නයිට්‍රජන් පාවිච්චි කළා. සාමාන්‍ය නයිට්‍රජන් වල තාපාංකය -196ක් විතර වෙන්නේ. සෙල්සියස් අංශක වලින්. කෙල්වින් වලින් ගත්තොත් 77ක්. එතකොට ද්‍රව නයිට්‍රජන් පාවිච්චි කළා සුපිරි සන්නායක ගුණය ලබාගත හැකි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම නැත්නම් හඳුනා ගැනීම තමයි මේ ගමනේ පළවෙනි සන්දිස්ථානය වුණේ. ඒක තමයි පළවෙනි ටාගට් එක වුණේ. එතන දැන් මේ වෙනකොට මේ ටාගට් එක සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒ කියන්නේ ද්‍රව නයිට්‍රජන් දාලා සිසිල් කරලා සුපිරි සන්නායක ගුණය ලබා ගන්න පුළුවන් ද්‍රව්‍ය සංයෝග මිනිස්සු හඳුනාගෙන තියෙනවා. ඒවට තමයි අපි අධි උෂ්ණත්ව සුපිරි සන්නායක කියන්නේ. ඒ දුමත් මතක තියාගෙන මම සටහනේ මේ සියල්ල නිවැරදිව පෙළගස්සලා තියෙනවා. අධි උෂ්ණත්ව සුපිරි සන්නායක කියන්නේ මේ ද්‍රව නයිට්‍රජන් පාවිච්චි කරලා අපිට සුපිරි සන්නායක ගුණය මතු කර ගන්න පුළුවන් ද්‍රව්‍ය වලට තමයි සාමාන්‍යයෙන් අධි උෂ්ණත්ව සුපිරි සන්නායක කියලා කියන්නේ. කොහොමද විද්‍යාඥයන්ගේ සිහිනේ වෙලා තියෙන්නේ කාමර උෂ්ණත්වයේදී සුපිරි සන්නායක නිෂ්පාදනය කිරීම. ඒ වෙනුවෙන් වර්තමානයේදී පවා මේ දියුණු ලෝකයේ රටවල විවිධ පරීක්ෂණ කරනවා. අතරම වාර්තා වෙනවා මේ 2019 දී ජර්මානු විද්‍යාඥයින් පිරිසක් සංක්‍රමණ උෂ්ණත්වය කෙල්වින් 250. ඒ කියන්නේ සෙල්සියස් වලින් -23 ඔන්ඩියා සෙල්සියස් අංශක බිඳුවට කිට්ටුයි. මේ උෂ්ණත්වය ළමයි සාමාන්‍යයෙන් උත්තරාර්ධ ගෝලයේ එහෙම තියෙනවා. මේක ඉතාම පහත් උෂ්ණත්වයක් සෙල්සියස් අංශක බිඳුවට වඩා අංශක 23ක් අඩුයිනේ. පහත් උෂ්ණත්වයක්. හැබැයි අර මේසෝ ළඟා වෙලා තියෙන පරීක්ෂණාත්මකව ළඟා වෙලා තියෙන වැඩිම සංක්‍රමණ උෂ්ණත්වය තමයි මේක.
හැබැයි මේවා තාම පරීක්ෂණ මට්ටමේ තියෙන. මොකද මේ වගේ සංසිද්ධියක් තමයි තේරුම් ගන්න එක වතාවක් නිරීක්ෂණය කළාට මදි. ඔයගොල්ලෝ දන්නවා විද්‍යාත්මකව අපි යමක් පිළිගන්නේ නැවත නැවතත් ඒක කරලා පෙන්වන්න පුළුවන් නන්නේ. ඉතින් වාර්තා වෙනවා මේ විදිහේ සංක්‍රමණ උෂ්ණත්වයක් සහිත ද්‍රව්‍යයක් නිර්මාණය කරලා තියෙනවා කියලා. ඉතින් කාමර උෂ්ණත්වයේදී සුපරිසන්නායක නිෂ්පාදනය කිරීමේ සිහිනයට ටික ටික මිනිස්සු ළඟා වෙමින් ඉන්නවා කියන එක තේරුම් ගන්න. ඊළඟට මේ සුපරිසන්නායකතාව කියන්නේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ ඇයි කියන එක පිළිබඳව විවිධ පැහැදිලි කිරීම් තියෙනවා. හැබැයි එකක්වත් ඔයගලගේ විෂය නිර්දේශයේ එම මතක තියාගත යුතු පැහැදිලි කිරීම් මොකුත් නැහැ. මේ සම්බන්ධයෙන් තියෙන එක ප්‍රධාන ඒ කියන්නේ සුපරිසන්නායක ගුණය පැහැදිලි කිරීම සඳහා යොදා ගන්න එක ප්‍රධාන සිද්ධාන්තයක් තමයි BCS වාදය කියලා කියන්නේ. මේක නම් පොඩි සටහනක් මන් ටියුට් එකට දාලා තියෙනවා. මේ වාදය හදන්න මුල් වෙච්ච විද්‍යාඥයින් තුන්දෙනාගේ නම් වල මුල් ලකුරු වලින් තමයි නම හදලා තියෙන්නේ BCS වාදය කියන එක. ඒකෙන්දී ඒකලු පෙන්නලා තියෙනවා මේ ඔය සංක්‍රමණ උෂ්ණත්වය පහු කළාට පස්සේ සන්නායකයක තියෙන සචල ඉලෙක්ට්‍රෝන දැන් ළමයි දන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක් සාමාන්‍යයෙන් එකතු වෙන්න කැමති නැහැනේ. ඇයි? දෙන්නම ඍණ. ඒතර අපි කියනවා කූලෝම් විකර්ෂණයක් තියෙනවා කියලා ඍණයි ඍණයි අතර තියෙන විකර්ෂණයක් කූලෝම් විකර්ෂණයක් කියලානේ කියන්නේ නේ. එතකොට මේ BCS වාදයේදී පැහැදිලි කරනවා එක්තරා ක්‍රියාවලියක් නිසා ඊටාම සිසිල් උෂ්ණත්ව වලට ගියාම පහත් උෂ්ණත්ව වලට ගියාම මේ ඉලෙක්ට්‍රෝන අතර තියෙන සචල ඉලෙක්ට්‍රෝන අතර තියෙන කූලෝම් විකර්ෂණ බල අභිබවා ගිය විශේෂ බල විශේෂයකින් මේගොල්ලෝ කපල් වෙනවා. මේගොල්ලෝ බද්ධ වෙනවා. නැත්නම් සංයුක්ත වෙනවා. එහෙම වෙලා මේ ඉලෙක්ට්‍රෝන යුගල හැටියට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන යුගල හැටියට තමයි එතනින් පස්සේ ගමන් කරන්නේ. ඒ හරහා තමයි ඔය සුපරිසන්නායක ගුණය ඇති වෙලා තියෙන්නේ කියන එක තමයි මේ BCS වාදයේදී පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් මේවැ සිද්ධාන්ත මේ කරුණ එහෙම මොකුත් මතක තියාගැනීමක් ඕගලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මතක තියාගන්න අපි මේ කතා කරමින් ඉන්නේ තාමත් මිනිස්සු අනාවරණය කර ගනිමින් ඉන්න ක්ෂේත්‍රයක් පිළිබඳව. ඒතර මේ සම්බන්ධ සියල්ල මිනිස්සු මේ වෙනකොට අනාවරණය කරගෙන ඉවර නැහැ කියන එක ඕගොල්ලෝ තේරුම් ගැනීම වැදගත්. ඊළඟට ළමයි දැනගෙන තියෙන්න ඕනේ මේ සුපිරිසන්නායකවල තියෙන මූලික ගුණ කීපයක්. ඒවත් මොකද ලියන්නේ නැහැ ඔයගොල්ලෝ. හැබැයි මතක තියාගත යුතුයි සුපිරිසන්නායකවල ගුණ. ළමයි තේරුම් ගන්න දැන් සුපිරිසන්නායකවල තියෙන ප්‍රධානම ගුණයනේ ශුන්‍ය ප්‍රතිරෝධකතාවනේ. ශුන්‍ය ප්‍රතිරෝධකතාව නැත්නම් ප්‍රතිරෝධය. මේක ඊටාම විශිෂ්ට දෙයක්. කිසිම බාධාවක් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. ඒකට බලන්න මේක ප්‍රයෝජනවත් ප්‍රායෝගිකව. ඔයාලා දන්නවා විශේෂයෙන්ම විද්‍යුත් පරිපථවල එහෙම විශාල වශයෙන් ශක්තිය හානි වෙන්නේ ප්‍රතිරෝධය නිසා. දැන් අපි විදුලි බලාගාරයක ජනනය කරන විදුලි බලය ඈත ස්ථානවලට සම්ප්‍රේෂණය කරන්න ඒ යොදා ගන්න රැහැන්වලදී ඔයාලා දන්නවා අපි ජනනය කරන ශක්තියෙන් සෑහෙන ප්‍රමාණයක් අපත යනවා. තාපය හැටියට ඒ රැහැන්වල ප්‍රතිරෝධය නිසා. එතකොට මේ ශුන්‍ය ප්‍රතිරෝධකතාවය කියන එක අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ වගේ සිද්ධ වෙන ශක්ති හානින් බෙහෙවින් අඩු කරන්න පුළුවන් නැත්තරම නැති කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. එතකොට සුපිරිසන්නායකවල තියෙන මූලිකම ගුණය තමයි ශුන්‍ය ප්‍රතිරෝධකතාව. ඒක හොඳයි. හැබැයි පහුකාලීනව මීටත් වඩා මේ ශුන්‍ය ප්‍රතිරෝධකතාව කියන ලක්ෂණයටත් වඩා මේ සුපිරිසන්නායකවල තියෙන අරුම පුදුම හැසිරීමක් හරිම විශ්මිත හැසිරීමක් විද්‍යාඥයෝ අනාවරණය කරගත්තා. නිකන් හිතන්න කාන්දම් කෑල්ලක් ගාවට අපි යකඩ ඇණයක් ගෙනිච්චහම අපි හැමෝම දන්නවා කාන්දම් කෑල්ලට මේ යකඩ ඇණය ආකර්ෂණය වෙනවනේ. කාන්දම් කෑල්ලට මේ ආකර්ෂණය වෙනවා. සාමාන්‍යයෙන් ලෝහ චුම්බකයකට ආකර්ෂණය වෙනවනේ. එතකොට නිකන් හිතන්නකෝ කාන්දම් කෑල්ලක් අසලට මේ වගේ ලෝහ ඇණයක් ගෙනිච්චහම මේක විකර්ෂණය වුණොත් ආකර්ෂණය වෙන්නේ නැතුව විකර්ෂණය වුණොත් මේක කවදාක්වත් අපිට හිතා ගන්න බැරි සංසිද්ධියක් නේ. ළමයි මෙයා සුපිරිසන්නායකයක් නම් ඔය කියන දේ වෙනවා. මොකද සුපිරිසන්නායක වල තියෙන අරුම පුදුම හැසිරීම චුම්බක ක්ෂේත්‍ර විකර්ෂණය කරනවා. චුම්බක ක්ෂේත්‍ර විකර්ෂණය කරනවා. අතර විද්‍යාඥයෝ මේ වෙනකොට තේරුම් ගන්න තියෙනවා මේ ශුන්‍ය ප්‍රතිරෝධකතාව කියන ගුණයටත් වඩා මෙන්න මේ මහා සුවිශේෂී ගුණය
විවිධ උපකරණ විවිධ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීමේදී ප්‍රායෝගිකව වැදගත් වෙනවා කියලා. චුම්බක ක්ෂේත්‍ර විකර්ෂණය කිරීමේ ගුණය මේකට කියනවා මයිස්න ආචරණය කියලා. චුම්බක ක්ෂේත්‍ර විකර්ෂණය කිරීමේ ගුණයට කියනවා මයිස්න ආචරණය කියලා. ඒකත් සුපරිසන්නායකවල සුවිශේෂී ගුණයක් විදිහට මතක තියාගන්න. ඒ වගේම ළමයි තේරුම් ගන්න ඕනේ මේ සුපරිසන්නායක පාවිච්චි කළා අපිට පුළුවන් මෙන්න මෙහෙම දේවල් කරන්න. මේ ශක්තිය ගබඩා කර තැබීමේ යාන්ත්‍රණ හදන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී දැන් මේ වගේ හිතන්න සන්නායක වලල්ලක්. දැන් ওই සන්නායක වලල්ල ගාවට අපි කාන්දම් කැලලක් චලනය කළොත් මේකේ කරන්ට් එකක් එනවනේ නේ. ඕක තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ. හැබැයි දැන් ඒ කරන්ට් එක ඇති වෙලා ඊළඟට අපි මේ චුම්බකය අහකට ගත්තට පස්සේ ඒ කරන්ට් එක ටික ටික අඩු වෙලා බිඳුවටම එනවා. මොකද මේකේ තියෙන ප්‍රතිරෝධය නිසා දිගටම කරන්ට් එකට තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ශක්තිය හානි වෙලා කරන්ට් එක නතර වෙනවා. දැලමයි කල්පනා කරන්නේ මේ වලල්ල සුපිරිසන්නායක වලින් හදලා මේ වැඩේ අපි කළාය කියලා. දැන් චුම්බකය මේ අසලට එනකොට මේක ඔන්න කරන්ට් එකක් ඇති වුණා. කරන්ට් එක ඇති වුණාට පස්සේ දැන් මේක සුපිරිසන්නායකයක් නම් ඒ කරන්ට් එක විනාශ වෙන්නේ නැහැ. ඒ ශක්තිය හානි වෙන්නේ නැහැ නේ, ප්‍රතිරෝධයක් නැහැ නේ. ඉතින් එතකොට අපිට පුළුවන් අර මේ චලනය කරන චුම්බකය අහකට ගත්තට පස්සෙත් දැන් මේකේ කරන්ට් එක දිගටම පවතිනවනේ. බලන්න මේක මේ ශක්තිය ගබඩා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට අපිට යොදා ගන්න බැයිද කියලානේ. මම නිකන් අදහස කියන්නේ මේවා වැඩි දියුණු කරලා විවිධාකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් තත්වයට ගත හැකියි. ඒසාර සුපිරිසන්නායක පාවිච්චි කළා මේ නොනැසෙන නැත්නම් නොනවතින ධාරා පුඩු කරන්ට් ලූප් එකක් ඒ හදා ගන්න තියෙන හැකියාවත් සුපිරිසන්නායක වල තියෙන සුවිශේෂී ගුණයක්. ඒතොර ඒක ශක්තිය ගබඩා කර තැබීමේ උපක්‍රමයක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව ළමයි සුපිරිසන්නායක යටතේ දැනුවත් විය යුතුයි. මේවට වෙනම මොකුත් ගණන් හදන්න නැහැ අපිට. නිකන් මේ මූලික අවබෝධය විතරයි ඔයගලන්ට විෂය නිර්දේශය තුල බලාපොරොත්තු වෙන්නේ. හරි. එවනම් ළමයි අපි ධාරා විද්‍යුතයේ දෙවෙනි දවසේ වැඩ අදට මෙතනින් ඉවර කරනවා. පැය 4කට වඩා වැඩි කාලයක් අපි සාකච්ඡා කළා. ඔයගලන්ට දීලා තියෙන දෙවෙනි දවසට අදාළ ටියුට් එකේ සියලුම ගණන් මේ සතියේ ඉතුරුලා තියෙන ගණන් ඔයගලන්ට ගෙදර වැඩ අනිවාර්යෙන් ඒ ටික ඉවර කරන්න. මම වීඩියෝ එක පටන් ගන්නකොටත් ඉල්ලීමක් කළා. ඔයගොල්ලෝ පුරුදු වෙන්න මම අදාළ පාඩම් දවසට දවස් 2කට කලින් ටියුට් එක අප්ලෝඩ් කරලා තියෙනවා. කොහොම හරි මේකේ print out එකක් ගන්න. මොකද print out එකක් ළඟ තියාගෙන මේ වැඩේ කරනකොට තමයි මේකෙන් වඩා හොඳින් ඔයගලන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒක විශේෂයෙන් ළමයි අවධානය යොමු කරන්න. ලබන සතියේ ධාරා විද්‍යුතයේ තවත් සැලකිය යුතු කොටසක් අපි ඉවර කරනවා. මම බලාපොරොත්තු වෙන ඔය සරල පූර්ණ පරිපත කර්චොෆ් නියම ඒ කොටස් ටික ලබන සතියේ සාකච්ඡා කරලා ඉවර කරන්න. එතකොට මේ සතිය ඔයගලන්ට ලැබෙන ගෙදර වැඩ ටික ඉවර කළා. හොඳට ඒ ලියාගත්ත සටහන් බලලා ඒ දේවල් පාඩම් කරලා ඊළඟ දවසේ පාඩමට ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් අද දෙවෙනි දවසේ වැඩ අපි මෙතනින් ඉවර කරමු.